2019 උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් දිවයිනේ 5 වෙනි අධී කළ ගිණුම් කරන පාඨමාලාව. Zoom තාක්ෂණය ඔස්සේ ලංකා පුරාවටම accounting නිශාන් චන්ද්‍ර. Hai, ආයුබෝවන් අපි පන්ති ආරම්භ කරමු. තමයි සාමාන්‍යයෙන් පේපර් ක්ලාස් එකේ ඉන්නේ 23 ළමයිට ඉරිදා පීතියන බැරි වෙච්ච නිසා අද පේපර් ක්ලාස් එක දාලා තියෙනවා. ඔයාලට උදේ අපේ ගෲප් ටිකට අපි පේපර් එක දාලා තියෙනවා. හරි. සාමාන්‍ය පුතේ පේපර් එක කලින් වැටෙන්නේ. ඉතින් ඔක කලින් ළමයිට දීලා ඇති. දැන් තමත් බහුතරයක් ළමයි ඕක කරලා ඇති. හරි. දැන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඒතර කරේ නැත්තම් මාත් එක්ක මුදේ පේපර් එක කරගෙන යමු. ඒතර ඔය 6 වෙනි පේපර් එක යන්නේ. හරි. ඒ වගේ පේපර්ස් පහක් කලින් කරපු ඒවා අපේ YouTube channel එකේ තියෙනවා. ඔයාට ඒවා පරණ පේපර්ස් ටික බලන්න පුළුවන් මුදේ. හරි. හරි. ඔයා මේ විද්දී කරලා තියෙන නිසා අපි යමු මුදේ ගෙලින්ම පේපර් එකට එන්නකො. මෙන්න උතන පුතේ ඔයාට පේපර් එක දීලා තියෙනවා. හරි. හරි බලන්න පළවෙනි ප්‍රශ්නේ. ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ. ඊයගෙම වින්ද වගේ ඉතින් උත්තර ටික දාගෙන යන්න. ඕලම උත්තර දාන්න. ඒක උත්තර දාගෙන යන්න. ගිණුම්කරණයේ මූලික අරමුණ තමයි අපි කියනවා මේ තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. මෙන්න උදේ පළවෙනි එකට නිවැරදි පිළිතුර කීයද 3. මේ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන එක තමයි ගිණුම්කරණයේ අරමුණ. දෙවෙනි එක කියනවා පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් මූල ප්‍රකාශ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය කුමක්ද? මේ මූල ප්‍රකාශ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි පිළිතුර ආයතනයේ පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන් සඳහා පොදු පරමාර්ථ මූල ප්‍රකාශන පිළියෙල කරයි. හරිනේ. එක හරිද? අය බලමු ඉතින්. වඩාත් නිවැරදි කියන්නේ අහන්නේ. ඒතර නිවැරදියේ වැටි ඒ වුණත් වඩාත්ම නිවැරදි එක තමයි ගන්න ඕන. මූල්‍ය ගිණුම්කරණය මගින් ව්‍යාපාරයේ බාහිර පාර්ශවයන් සඳහා පමණක් තොරතුරු සපයයි කියනවා. අන්න ඒතකොට මේක වැරදි. එයි. දැන් මූල්‍ය ගිණුම්කරණයෙන් සපයන්නේ බාහිර පාර්ශවයන්ට පමණක් නෙමෙයිනේ. පමණක් කියනවානේ. ඒක වැරදිනේ. ඒතර මූල්‍ය ගිණුම්කරණයෙන් බාහිර අභ්‍යන්තර කියන පාර්ශවයන් දෙකටම තොරතුරු සපයන නිසා දෙවෙනි එක වැරදි. මූල්‍ය ගිණුම්කරණය මගින් ආයතනයේ පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන් සඳහා පොදු පරමාර්ථ මූල ප්‍රකාශන පිළියෙල කරයි. හරිද? ඒක වඩාත් නිවැරදි තියමු අපි. රාජ්‍ය හා රාජ්‍ය සම්බන්ධ ආයතන සඳහා බදු අය කිරීමෙන් තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම මූල්‍ය ගිණුම්කරණයේ කාර්යභාරය. ඉතින් ඕක විතරක් නෙමෙයිනේ. නිසා මේක වැරදි කියලා ගන්න පුළුවන්. කළමනාකරන ගිණුම්කරණයේ මූලික කාර්යභාරය වන්නේ පොදු පරමාර්ථ මූල ප්‍රකාශන පිළියෙල කිරීමයි. ඒතර මේකත් වැරදි. ඒතර ආයතනයේ පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශව සඳහා පොදු පරමාර්ථ මූල ප්‍රකාශන පිළියෙල කරයි. මේ මෙතන කියනවා මූල්‍ය ගිණුම්කරණය මගින් ආයතනයේ පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශව සඳහා පොදු පරමාර්ථ මූල ප්‍රකාශන පිළියෙල කරයි. අන්න මේ 1 සහ 3 කියන පිළිතුරු දෙක අපි තියාගත්තා වඩාත් නිවැරදි එක තෝරගන්න. ඒතර වඩාත් නිවැරදි එක ඔය 1 සහ 3 කියන දෙකෙන් මොකක්ද ඔයාලට ගන්න පුළුවන්? ඒතර දෙවෙනි එකට අන්න තුන්වෙනි එක තමයි වඩාත් නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. ඒතර විභාගෙදී එහෙමයි අපි පිළිතුරක් තෝරගන්නේ. අපි බලනවා වඩාත් නිවැරදි කිව්වම එකක් අනිවාර්යෙන් බොහෝ දුරට එක හා සමානයි. ඒ දෙකම වඩාත් නිවැරදි එක තමයි ගන්න ඕනේ. එතකොට අදාළ නොවන ටික අයින් කරගත්තම අදාළ වගේ වෙන දෙකක් තියෙන්න පුළුවන්. ඒ දෙකෙන් හොඳම එක උත්තරේ තමයි
ගන්න ඕනේ. නම් දෙවෙනි එකට පුතේ නිවැරදි පිළිතුර කීයද? 3. එන්න ඊළඟට මෙන්න අංක 3. මොකක්ද කියන්නේ? ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව සහ එම පාර්ශව එසේ උනන්දු වීමට පහත දක්වා ඇති හේතු අහන. ඊට එකිනෙක පාර්ශව ව්‍යාපාර ඒකකයට වඩා උනන්දු වීමට හේතු අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. අයිතිකරුවන් උනන්දුවක් දක්වන්නේ ඇයි? අයිතිකරුවන් උනන්දුවක් දක්වන්නේ ඇයි? අපි කියනවා ආයෝජන සරලන ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව පරීක්ෂා කිරීමට එකට ඊ ගන්න පුළුවන්. ඊ සේවකින් C රැකියාවේ සුරක්ෂිත බව. ගනුදෙනුකරුවන් අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව තහවුරු කරගන්න D. රජය නියමිත පරිදි බදු ගෙවන්නේ දැයි පරීක්ෂා කිරීම A. කළමනාකරුවන් ව්‍යාපාරයේ අනාගත වර්ධනයට අවශ්‍ය දෑ තීරණය කිරීමට B. ඔන්න ඔය විදිහට පුතේ අපි උත්තරේ ලියාගෙන යනවා. ලියාගෙන ගියාම බලන්න නිවැරදි පිළිතුරක් තියෙනවද කියලා. E C D A හා B අන්න නිවැරදි පිළිතුර ගන්න පුළුවන් කීයද? 3 විදියට. දැන් සමහර ළමයි එක එක උත්තරෙත් එක්ක බලනවානේ. එහෙම නෙමෙයි යුව කෙරෙන්න ඕන. අපි අපේ උත්තරේ ලියා ගන්න මුලින්ම. අපේ උත්තරේ ලියාගෙන ඊට පස්සේ බලනවා ඒ උත්තරේ මෙතන තියෙනවද කියලා. ගොඩක් ළමයි කරන්නේ අර තියෙන උත්තරත් එක්ක සංසන්දනය කරමින් තමයි බලන්නේ. එතකොට නිවැරදි පිළිතුරක් තෝරගන්න බෑ. හරි උත්තරේ තෝරගන්න ඕන නම් ඔයා මොකද කරන්න ඕන? අන්න ඔයා උත්තරයක් උතරින් නිර්මාණය කරගන්න. එතකොට වැඩි ලීසි. හරිද? හරි. එන්න ඊළඟට ඔන්න තුන්වෙනි එක හරි. පස්සේ 4 මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව අනුව බලපවත්නා උපකල්පනය හා මූලික ගුණාත්මක ලක්ෂණ පිළිවෙලින් මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව අනුව බලපවත්නා උපකල්පන හා මූලික ගුණාත්මක ලක්ෂණ. උපකල්පනය තමයි පුතේ අඛණ්ඩ පැවැත්ම. මූලික ගුණාත්මක ලක්ෂණ තමයි අදාළ බව සහ විශ්වාසනීය නියෝජනය කියන එක. 4ට නිවැරදි පිළිතුර කීයද? 4. 4ට නිවැරදි පිළිතුර 4. ඊට පස්සේ 5 ගිණුම් කරන ඒකක සංකල්පය යනු. අන්න ගිණුම් කරන ඒකක සංකල්පය කියන්නේ මොකක්ද පුතේ? ඒකක සංකල්පේ අපි කියනවා ව්‍යාපාරය සහ අයිතිකරු කියන්නේ පාර්ශවයන් දෙකක්. ව්‍යාපාරය අයිතිකරුවෙන් වෙන් වූ ස්වාධීන ඒකකයකි. ඔන්න ව්‍යාපාරයයි අයිතිකරුවයි කියන්නේ පාර්ශවයන් දෙකක් කියන එක තමයි මෙතන අදහස් කරන්නේ ගිණුම් කරන ඒකක සංකල්පය කියන. 5ට පුතේ නිවැරදි පිළිතුර කීයද? 3. 5ට නිවැරදි පිළිතුර 3. 6 සමාගමක් විසින් ලබාගත් ණය සඳහා උපචිත වූ පොලිය ගිණුම්ගත කිරීම මගින් මේ උපචිත වූ පොලිය ගිණුම්ගත කිරීම මගින් අපෙන් අහනවා මොකද වෙන්නේ කියලා. ඒතර සමාගමක් විසින් ලබාගත් ණය සඳහා උපචිත වූ පොලිය ගිණුම්ගත කිරීම මගින් ඒතර අපි කියනවා පුතේ පොලී ගිණුම හර උපචිත පොලී ගිණුම බැර නේද? අපි කියනවා පොලී හර උපචිත පොලිය බැර කියලා. අන්න පොලී ගිණුම හර වෙනකොට හිමිකම අඩු වෙනවා. උපචිත පොලිය බැර වෙනකොට වගකීම වැඩි වෙනවා. 6ට නිවැරදි පිළිතුර කීයද? 2. ඔය උත්තර දාගෙන වගේ උත්තර දාගෙන යන්න. හරිද? මුන්න 6ට කීයද? 2. 7 වෙනි එකේ කියනවා ශුද්ධ අගය 80000ක් වූ මෝටර රථයක් 79000කට අලෙවි කිරීම වලින් ගිණුම් කරන සමීකරණ සිදුවන බලපෑම නිරූපණය වන්නේ කියලා අපින් අහනවා. එතකොට මේ 80000ක රථයක් 79000කට අලෙවි කරාම වන බලපෑම තමයි අපින් අහන්නේ. එතකොට පුතේ මෙතන ඔයාලට දීලා තියෙනවා රථ. ඒ වගේම මුදල් අර හිමිකම්. දැන් 80000ක රථයක් නේ අපි 79000ක් අලෙවි කරන්නේ. ඒතර 80000ක් අපේ රථ වලින් අඩු වෙනවා. 79000කට අලෙවි කරාම
මුදල වැඩි වෙනවා කීයක්ද 79000. ඉතින් උදේ මෙතන මේ 80000ක වත්කමක් 79000කට අලි කරා කියන්නේ මට කීයක් කලාවද? මට 1000ක් කලාවයි. අන්න එතකොට හිමිකම් මොකද වෙන්නේ? 1000කින් අඩු වෙනවා. හිමිකම් මොකද වෙන්නේ? 1000කින් අඩු වෙනවා. අන්න ඔය සම්බන්ධ උත්තරයක් තියෙනවද? ඔය විදිහේ නිරූපණය වන. ඒතර හතර ළමයි ගන්න පුළුවන් මොකක්ද? නිවැරදි පිළිතුර දෙක විදියට. මෙන්න හතට නිවැරදි පිළිතුර දෙක ගන්න ඕනේ. හතට නිවැරදි පිළිතුර දෙක. අනේ හතට නිවැරදි පිළිතුර දෙක. ඔන්න හරි. හතර නිවැරදි පිළිතුර දෙක. ඊට පස්සේ අපි එනවා 8 වෙනි එකට. වෙළඳ ව්‍යාපාරයක සිදු ගනුදෙනුවක් නිසා මූලික ගිණුම් කරන සමීකරණ වූ ශුද්ධ බලපෑම පහත පරිදි වේ. වත්කම වැඩි වෙලා, හිමිකම වැඩි වෙලා, වගකීම වැඩි වෙලා. මෙම ගනුදෙනුව නිවැරදිව දැක්කෙන පිළිතුර තෝරන්න. අපි බලනවා ඉතින් වත්කම වැඩි වෙලා, වගකීම වැඩි වෙලා, හිමිකම වැඩි වෙන ගනුදෙනුව මොකක්ද කියලා. නේද? 50000කට ණයටගත් භාණ්ඩ 90000කට අත්පිට මුදලට විකිණීම. වෙන්න බෑනේ. ඇයි? එතකොට 40000ක් වෙනවා හිමිකමේ වැඩි වීමම වැරදි. 70000ක වත්කමක් මිලටගෙන එයින් 20000ක් ගෙවා ඉතිරිය පසුව ගෙවීමට එකඟ වීම. ඒක වෙන්නත් බෑනේ. 20000ක් ගෙවුවනම් වත්කම අඩු වෙන්නේ 20000කින්. වැරදි. 50000ක් පිරිවැව් භාණ්ඩ 70000කට විකුණා තිබූ අතර භාණ්ඩ තොගයක් ආපසු එවීම. ඉතින් 50000ක භාණ්ඩ 70000කට විකුණලා ආපසු එවකට වගකීමට බලපෑමක් වෙන්නේ නැහැ. ඒකත් වැරදි. 70000ක වත්කමක් මිලදීගෙන එයින් 20000ක් අයිතිකරු ගෙවා ඉතිරිය පසුව ගෙවීමට එකඟ වීම. අන්න මේ පිළිතුර ගන්න පුළුවන් වඩාත් නිවැරදි පිළිතුර විදියට. ඒතර 70000ක වත්කමක් ගත්තාම උදේ වත්කම වැඩි කරනවා 70000. අයිතිකාරය තමයි 20000ක් මුදලින් ගෙවලා තියෙන්නේ. ඒතර මුදල මොකද වෙන්නේ? වැඩි වෙනවා 20000කින්. හිමිකම් මොකද වෙන්නේ? වැඩි වෙනවා 20000කින්. ඉතිරි ගාන ගෙවන්න එකතු වෙලා අන්න මගේ වගකීම මොකද වෙන්නේ? වගකීම වැඩි වෙනවා පුතේ. හරිද? ඊට පස්සේ ණය හිමියන් විසින් 17000ක වට්ටමක් මුදල් ගෙවීමේදී ලබා දුන්නේ නම් දැන් ණය හිමියන් 17000ක වට්ටමක් මුදල් ගෙවීමේදී ලබා දෙනවා. මොකද වෙන්නේ? අපි ණය හිමියන්ට මුදල් ගෙවනකොට 17000ක වට්ටමක් ලැබිලා. දැන් මොකද ඉත්ත සටහන වෙන්නේ පුතේ? ණය හිමි හර වෙලා ලද වට්ටම් බැර වෙන එකනේ නේද? તો ණය හිමි හර වෙනවයි කියන්නේ වගකීම අඩු වෙනවා. ලද වට්ටම් බැර වෙනවයි කියන්නේ ආදායම වැඩි වෙනවා. 9ට 9ට පුතේ කීයද? 3. 9ට 3. 4 වෙනිකට 4 වෙනිකට උත්තරේ පුතේ අපි මාර්ක් කරේ 4ට 4. 4ට 4. 4ට 4 පුතේ. හරි. හරි. එන්න ඊට පස්සේ මෙන්න. දැන් ටිකක් ලොකු කතන්දරයක් තියෙනවා. කසුන්ගේ ව්‍යාපාරයේ 2022 4යි කියන දිනට වත්කම් වගකීම් දීලා මැයි මාසයේ විච්ච ගනුදෙනු දීලා 5යි 31 දිනට ප්‍රාග්ධනය කොච්චරද කියලා අපෙන් අහනවා පුතේ. ඔය තියෙන්නේ කසුන්ගේ ව්‍යාපාරයේ වත්කම් වගකීම්. ඉතින් 4යි 30 අපි වත්කම් වගකීම් ගත්තොත් මෙතන වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. 10ට 2 කියන උත්තරේ. එතකොට පුතේ වත්කම 2,50,000යි. වගකීම කීයද? වගකීම 50,000යි. හිමිකම වෙනවා කීයද? 2,00,000ක්. හිමිකම වෙනවා කීයද? 2,00,000ක්. ඒ 4යි 30නේ. මේ 4යි 30. 4යි 30. මැයි මාසේ වෙච්ච ගනුදෙනු නිසා මගේ ප්‍රාග්ධනය මොකද වෙන්නේ?
ප්‍රාග්ධනය වැඩි හෝ අඩු වෙනවා ඇති. ඊට පස්සේ වෙහන්නේ ප්‍රාග්ධනය කීයද කියලා. අන්න ගාන දෙනවා පුතේ. මොකක්ද? ණයට විකුණු 1,20,000යි පිරිවැයට 33.3න් එකක දර ලාභයක් ලැබෙන පරිදි තමයි අපි මේක ඉන්වොයිස් කරලා තියෙන්නේ. එතකොට මේ භාණ්ඩ අපි මිල කරනකොට පිරිවැයට ලාභය එකතු කරලා තමයි විකුණු මිල තීරණය කරන්නේ. එතකොට අපි ගන්නවා මෙතන පිරිවැය ධන ලාභය සමානයි විකුණු මිල. එතකොට මේ ගානේ පුතේ ලාභය ප්‍රකාශ කරලා තියෙන්නේ පිරිවැයට 33.3න් එකක් කියලා. අන්න පිරිවැය 33.3යි. මත ලාභය. පිරිවැය මත තමයි මෙයා 33.3න් එක ලාභයක් කියලා දෙන්නේ. ඒ කියන්නේ පිරිවැය මත කියනවා නම් අන්න පිරිවැය 100යි ලාභය 33.3යි විකුණු මිල 133.3යි. කොහොම තමයි යන්නේ. ඉතින් මුලියේ දශම තියාගෙන ගණන් හදන්න බෑ අපිට. දශම තියාගෙන ගණන් හදන්න බැරි නිසා අපි මොකද කරන්නේ? මේක සුළු කරමු. 33.3 1යි 100ට 33.3 3යි 133.3ට 33.3 4යි. එතකොට බොහොම සරලයෙන් කියනවා නම් පිරිවැය 3ක් වෙච්ච එකට එකක් එකතු කරලා ලාභය විදියට අපි ගන්නවා විකුණු මිල කීයද 4ක් විදියට. හරිද? එතකොට දැන් මගේ විකුණු මිල කීයද? 1,20,000යි. වෙන 1,20,000යි. හරිද? දැන් මගෙන් අහන්නේ ප්‍රාග්ධනය විතරයිනේ. ඒක සම ප්‍රාග්ධනය විතරක් ගත්තා නම් ඇති. හැබැයි වර මේ සම්පූර්ණ ගැළපිල්ල මෙතන ගලපලා පෙන්නන්න. එතකොට පුතේ 1,20,000 අන්න 4ෙන් බෙදලා වැඩි කරා නම් 3ෙන් මට එනවා කීයක්ද 90000. එතකොට මෙතන වෙලා තියෙන්නේ 90000ක භාණ්ඩයක් 1,20,000කට තමයි අපි ණයට විකුණලා තියෙන්නේ. ඒතර අපේ වත්කමෙන් අඩු වෙනවා 90000ක්. වත්කමට එකතු වෙනවා 1,20,000ක්. මගේ හිමිකම වැඩි වෙනවා කීයකින්ද? අන්න පුතේ හිමිකම වැඩි වෙනවා 30000කින්. හිමිකම් මොකද 30000කින් වැඩි වෙනවා. ඔන්න අපි ලාභය හොයාගත්ත විදිය ඒක මෙන්න වාර්තා කරපු විදිය. අරද පිළිවෙල ලියාගන්න පෙරවැයවල. ඊට පස්සේ පුතේ කියනවා මේ ආපසු එවන ලද භාණ්ඩවල ඉන්වොයිස් වටිනාකම 12000යි. දැන් අපි වික්ක භාණ්ඩ ආපසු එවනවානේ. ඒතකොට ඉන්වොයිස් වටිනාකම කියන්නේ පුතේ විකුණු මිල. හරි. ඉන්වොයිස් වටිනාකම කියන්නේ විකුණු මිල. විකුණු මිල මත 100ට 20ක් ලැබෙන පරිදි ඉන්වොයිස් කර ඇත. ඒතකොට විකුණු මිල මත 100ට 20ක් ලැබෙන පරිදි තමයි ඉන්වොයිස් කරේ. ඔය ඉන්වොයිස් කරනවායි කියන්නේ පුතේ මිල කරනවායි කියන එක. ඒක දැන් කොහොමද මිල කරලා තියෙන්නේ? කලින් වගේම ගන්නවා පිරිවැය ධන ලාභය සමානයි විකුණු මිල. හැබැයි දැන් මෙයා මිල කරලා තියෙන්නේ අන්න විකුණු මිල මත 100ට 20ක් ලාභය. කලින් පුතේ පිරිවැය මත කියපු නිසා පිරිවැය 100යි. දැන් විකුණු මිල මතනේ කියන්නේ අන්න විකුණු මිල 100යි ගන්න. ඒ කියන එක නා 100යි. එහෙමයි ගන්නෙ. පිරිවැය මත කිව්වොත් පිරිවැය 100යි. විකුණු මිල මත කිව්වොත් විකුණු මිල 100යි. අන්න අපේ විකුණු මිල 100යි. එහෙනම් ලාභය 20යි. පිරිවැය කීයද? 80. පිරිවැය 80. මේවා තමයි යන්නේ. එතකොට පුතේ මගේ ඉන්වොයිස් වටිනාකම කීයද? මෙන්න 12000යි. මෙයා 12000. එතකොට මෙයා 12000ක් නම් ඉන්වොයිස් වටිනාකම කෝ පිරිවැය. පිරිවැය හොයන්න මොකද කරන්නේ? 12000 100ෙන් බෙදලා වැඩි කරනවා 80ෙන් 0.0 16 එකක් විතරයි. අනිත් මොකද 9600යි. එතන පුතේ මෙයා එනවා 2400ක් ලාභයි. මෙතන වෙලා තියෙනවා පිරිවැය 9600ක භාණ්ඩයක් 2400ක ලාභයක් තියාගෙන 12000කට තමයි විකුණලා තියෙන්නේ. එහෙම විකුණුප එකක් පුතේ මෙන්න අපිට ආපහු එවනවා. ඒතර එහෙම විකුණුප එකක් අපිට ආපහු එවනකොට මොකද වෙන්නේ? තොගය වැඩි වෙනවා 9600ක්. 12000කින් මොකද වෙන්නේ?
අපි අඩු වෙනවා කවුද? ණය ගැතිවත්කම අන්න මට අලාභයි කීයද? 2400ක්. 2400 කුතේ මට අලාභයක් එනවා. අර මගේ අලාභය කීයද? මෙතන 2400ක් එනවා. අලාභය 2400. උන් එකක් දැක්ක. තුන්වෙනි එක කියනවා අයිතිකරුගේ භාණ්ඩ ගැනීම කිරිවැයට 510යි. එහෙනම් භාණ්ඩ ගැනීම කරනකොට වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. මෙන්න මේක සුළු කරාම තමයි අපෙන් අහන්නේ ප්‍රාග්ධනය හිමිකම කීයක්ද කියලා. එහෙනම් වට උත්තරේ ගන්න පුළුවන් දුක. 30000ක් එකතු වුණා 17400ක් අඩු වෙනකොට වෙනස ඉන්නේ කීයක්ද? 12600ක්. ඒකට 2,12600ක් එනවා. බලන්න 2,12600ක් එනවාද කියලා. දැන් මෙතන පුතේ අර විකුණු මිල මත කියන දෙකම චෙක් කරලා දිනවා. අර මෙතන පරීක්ෂා කරලා දිනවා පිරිවැය මත කියන එකයි විකුණු මිල මත කියන එකයි ළමයාට හරියට අදහස තේරෙනවද කියලා. අර පිරිවැය මත කිව්වොත් පිරිවැය 100යි ලාභය 33.3යි විකුණු මිල 133යි. දශම වලින් හදන්න බැරි නිසා ඒක පූර්ව සංඛ්‍යාව කරගන්න සුළු කරගන්න. මෙතන කියන්නේ විකුණු මිල මත 120ක්. විකුණු මිල 100යි ලාභය 20යි පිරිවැය කීයද 80යි. ඒකේ විදිහට හදන්න ඕනේ. හරිද? එහෙනම් උදේ ප්‍රශ්නාංක 10ට නිවැරදි පිළිතුර කීයද? හරිද? හොඳට. හරි. හරි. එන්නකෝ එන. එතකොට මේ කතන්දරේ තමයි වෙනස් වෙන්නේ. මේ ඔයා ආදේශ කරන එක වැරද්දුවොත් විකුණු මිල කියන එක හරි පිරිවැය කියන එක වැරද්දුවොත් ගාන ඉතින් ඉවරයි. ෆස්ට් පේපර්නේ උත්තරේ වැරදි නම් වැරදි තමයි කියන්නේ. හරි නේද? හරි. එන්නකෝ එන ඊළඟට. එතකොට මෙයා 2,12,600යි. 2,12,600යි. හරි නේද? හරි. එන්න ඊළඟට. ඊළඟට මොකක්ද කියන්නේ? සංහිඳගේ ව්‍යාපාරයේ 2022 4යි එක දින සිදු ගනුදෙනු දෙකක් පාදයක් වේ අත්පිට ගැනුම් ණයට ගැනුම් දීලා ඊට දැක්කන ගනුදෙනු වල බලපෑම නිවැරදිව පෙන්වුම් කරන පිළිතුර. දැන් මේ අපේ සමීකරණය නෙමෙයි. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම. කොහොම ගමුකෝ. අත්පිට ගැනුම් කරනකොට පුතේ මුදල අඩු වෙලා 40000කින් තොගය වැඩි වෙනවා 40000. ඔන්න. ඊපස්සේ ණයට ගැනුම් කරනකොට අපි වත්කම වැඩි වෙනවා කීයද? 60000කින්. වගකීම වැඩි වෙනවා කීයද? 60000කින්. ඔන්න. ඒතර වත්කම අපි වැඩි වෙලා වගකීම් වැඩි වෙනවා. ඉතින් මෙයාට මෙයා කැපිලා නිසා පුතේ බලපෑමක් නැහැ. ඉතින් ඇත්තටම වෙන්නේ කීයද? 11ට 2. 11ට නිවැරදි පිළිතුර කීයද පුතේ? 11ට නිවැරදි පිළිතුර 2. හරි නේද? 11ට දාන නිවැරදි පිළිතුර 2. ඔන්න ඒකත් හරි. හරි. ඊට පස්සේ 12. 12 කියන උදේ මේ නුවන් විසින් 2019 4 එක දින නව ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2022 3.31 සහ 2021 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපාරයේ ලාභයක් පෙන්වුම් කර අතර 2022 3.31 අවසන් වසර සඳහා 1,30,000ක ලාභයක් පෙන්වුම් කරන ලදී. ලාභ ලැබූ වර්ෂ දෙකේ සිට ඔහු ලාභයේ මුදලින් රැගෙන යන ලදී. නුවන් පසුගිය වසර 3ක කාලය තුලදී අමතර ප්‍රාග්ධන ලෙස 1,50,000 යොදා ඇති අතර 2022 3.31 ලක්ෂ 8ක් කියනවා. අපෙන් අහන්නේ පුතේ මේ පටන් ගත්ත දවසේ දාපු හිමිකම කොච්චරක්ද කියලා. 2019 4යි එක දින හිමිකම කොච්චරක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මේ ලියාගත්ත නේද? මේකේ කතන්දරය දැන් නුවන් ළමයි 2019 ව්‍යාපාරයේ පටන් ගත් එක ඇත්ත. මේ ලාභ සමීකරණය.
එතකොට මෙයා පටන් ගන්න තියෙන්නේ 2019 4යි 1. එදා ඉඳන් 2020 3යි 31ට අවුරුද්දයි. එතකොට මේ අවුරුද්දේ ලාභයි. 2021 3යි 31ට තව අවුරුද්දක් ලාභයි. 2022 3යි 31ට අලාභයි. අලාභේ 1,30,000ක් තියෙනවා. අපිට රේඛාවක් ගහගන්න ඕනේ. તો ලීසි වෙයි. අර අලාභේ 1,30,000ක් කියනවා මෙතන. අලාභේ 1,30,000යි. 12ට උත්තරේ පහක් බලමු අපි. අර 1,30,000ක් දාන්න. ඊට පස්සේ උදේ 2022 3යි 31ට හිමිකම දෙනවා කීයද? මෙන්න හිමිකම දෙනවා ලක්ෂ 8යි. ඒ කියන්නේ අද හිමිකම ලක්ෂ 8යි. මේ අද ප්‍රාග්ධනය ලක්ෂ 8යි. එතකොට මේ කාලය තුල මේ අවුරුද්ද අමතර ප්‍රාග්ධනය දාලා තියෙනවා කීයක්ද? 1,50,000. ඔයා 1,50,000 අමතර ප්‍රාග්ධනය දාලා තියෙනවා. අර ඔය 1,50,000 අමතර ප්‍රාග්ධනය දාලා තියෙනවා මේ අවුරුද්ද තුල. එතකොට පුතේ මේ අවුරුදු දෙකේ ලාභ ලැබුවට වැඩක් නැහැ. ඇයි? ඔයා ලාභය අරන් ගිහිල්ලානේ. දැන් සාමාන්‍ය පුතේ ප්‍රාග්ධනය වැඩි වෙන්න නම් ඔය ලබන ලාභය ප්‍රාග්ධනයට එකතු වෙන්න බෑනේ. නේද? අපි එහෙමනේ කරන්නේ. මේ අවුරුද්දේ ලාභය එකතු කරනවා ප්‍රාග්ධනය. අන්න ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඊළඟ අවුරුද්දේ ලාභය එකතු කරනවා ප්‍රාග්ධනය. ලාභය වැඩි වෙනවා. ඒතර මේ අවුරුදු දෙකේම ලාභය අරගෙන ගිහිල්ලා තියෙනවා නම් එයාගේ ප්‍රාග්ධනය පොඩ්ඩක්වත් වැඩි වෙලා නැහැ. එතකොට 2019 දාපු මුල ප්‍රාග්ධනය කීයද? අන්න ඒ ප්‍රාග්ධනයම තමයි මෙන්න මෙදාට තියෙන්නේ. වෙනසක් නැහැ. එතන මුල ප්‍රාග්ධනය මේ දෙන්නගේ සමානයි. ඇයි හේතුව? ප්‍රාග්ධනය වැඩි වෙන්න ලාභය එකතු වෙන්න ඕන. ඉතින් මේ නුවන් කියන පුද්ගලයා උපයපු ලාභය රැගෙන ගියා නම් ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතුවක් නැහැ. එහෙනම් මේ අවුරුද්දේ ලාභ ලැබුවට ප්‍රාග්ධනය වැඩි වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ ලාභ ලැබුවට ප්‍රාග්ධනය වැඩි වෙන්නේ නැහැ. ඒතර මේ මුලදාම ප්‍රාග්ධනය මෙන්න මේ 2019 3යි 31 කොට 100ට 100ක් වෙනසක් වෙලා අන්න ලාභ සමීකරණ අපි එනවා දැන්. ලාභය හෝ අලාභය සමානයි අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ඍණ අමතර ප්‍රාග්ධනය. ගැලි නෑනේ. එතකොට අග ප්‍රාග්ධනය රුපියල් කීයද? ලක්ෂ 8යි. මුල ප්‍රාග්ධනය දන්නේ අමතර ප්‍රාග්ධනය 1.50යි. අලාභය තියෙනවා කීයද? 1,30,000. ඍණ x මෙහෙට ගේන්න ධන x වෙනවා. ඍණ 1යි කියන්නේ මෙහෙට ගේන්න ධන 1.30ක් වෙනවා. මෙතන තියෙනවා 1,50,000ක් ඍණ ඔක්කොම සුළු කරාම මේ දෙන්න අතර වෙනස ඉන්නේ 20,000යි. 20,000ක් ඍණ මෙයාගේ අඩු නාන අන්න 7,80,000ක් එනවා. හරිද? පුතා කිව්වා වගේ 12ට උත්තරේ කීයද? 7,80,000යි. අර නේද? හරි මේව ගන්න ලියා ගන්නවා. ඒතර මේක ලොකු chart එකක් ගන්න දෙයක් නැහැ. අර අපිට තේරුම් ගන්න පුළුවන් නම් අයිතිකාරයා උපයපු ලාභය නැත්නම් ව්‍යාපාරයේ උපයපු ලාභය අයිතිකාරයා අරගෙන යනවායි කියන එකේ අදහස තමයි ඒ තුලින් ලාභය වැඩි වෙන්නේ නැහැ. ඒතකොට මුල ප්‍රාග්ධනය මේ දෙවෙනි අවුරුද්ද වෙනකොට එක හා සමානම තමයි කියලා අපි උළු වැඩ කරනවා නම් එච්චරයි වෙන මොකුත් ඕනේ නැහැ. පොඩ්ඩක්වත් අපේ ප්‍රාග්ධනයට බලපෑමක් වෙලා නැහැ. හරිද? හරි. ඔන්න එහෙනම් 12ට උත්තරේ කීයද? 12ට තමයි උත්තරේ උදේ 5. මාක් කරගන්න. 12ට උත්තරේ 5. හරි නේද? හරි. ඊට පස්සේ කියනවා මේ ව්‍යාපාරික සිදු ගනුදෙනුවක් නිසා ඇති වූ බලපෑම ගිණුම් කරන සමීකරණය තුලින් පහත නිරූපණය වේ. උත්තර දානවා 13ට. වක්කම 45,000කින් අඩු වෙලා වගකීම 50,000කින් අඩු වෙලා හිමිකම 5,000කින් වැඩි වෙලා තියෙනවා. මෙම ගනුදෙනුව නිරූපණය වන්නේ දැන් මේ බැලුවට පුතේ මේ වගකීම අඩු වෙන්නේ අපේ ණය හිමිය අඩු වෙනවා.
අපි යාට කීයද කියලා තියෙන්නේ 45000යි. අනේ ණය හිමියට 50000ක ණය හිමියට 45000 ගිව්වම මගේ හිමිකම වැඩි වෙනවා කීයකින්ද 5000කින් ලද වට්ටම. එතකොට ගන්න පුළුවන් නිවැරදි පිළිතුර තුන විදියට ණය හිමියෙකුට ගෙවිය යුතු 50000ක් පියවීම සඳහා 45000ක් ගෙවීමයි. එතකොට මේ 50000ක් පියවන්න කීයද කියලා තියෙන්නේ 45000යි. ඔන්න 13ට පිළිතුර පුතේ. හරිද? 13ට 3. පස්සේ 14 විකුණුම් ණය ගැති කලින් ලද පුලි බැංකුවේ ඇති මුදල් යන එක් ගිණුම් පිළිවෙලින් වර්ග කර හැක්කේ. අපි අහන විකුණුම් කියන්නේ පුතේ ආදායම්. ඔය උත්තරේ හදාගත්ත ලීසි. ණය ගැති. ණය ගැති කියන්නේ වත්කම්. ණය ගැති කියන්නේ වත්කම්. කලින් ලද ගොඩනැගිලි පුලි. කලින් ලද ගොඩනැගිලි පුලි. අපි කියනවා මොකක්ද? වගකීම්. අන්න ආදායමක් කලින් ලැබුණා කියන්නේ පුතේ වගකීම්. බැංකු මුදල් වත්කම්. බැංකු මුදල් කියන්නේ පුතේ වත්කම්. ඒතර ආදායම් වත්කම් වගකීම් වත්කම්. නිවැරදි පිළිතුර කීයද එන්නේ? ආදායම් වත්කම් වගකීම් වත්කම්. නිවැරදි පිළිතුර කීයද? තුන්වෙනි එක. 14ට නිවැරදි පිළිතුර කීයද උදේ? 3. 14ට නිවැරදි පිළිතුර 3. අනේද? එන්නිනට. ලයිස්තුගත මිල රුපියල් ලක්ෂයක් වූ භාණ්ඩ 2022 3.10 වන දින කුමාර විසින් අමාත්‍ය 100ක වෙළඳ වට්ටමක් අඩු කිරීමෙන් පසුව ණයට විකුණන ලදී. මෙම භාණ්ඩවල කිරිවැය 60000කි. අමල් විකුණුම් මිල 30000ක්, කිරිවැය 20000කි වූ භාණ්ඩ 2022 3.15 වෙනි දින ආපසු යවන ලදී. 105ක මුදල් වට්ටමක් ලැබීමෙන් පසු 2022 3.31 දින අමල් ගෙවී යුතු ශේෂය පියවන ලදී. එතකොට මේ වගේ ප්‍රශ්නයක් නිතරම අහන්නේ උපයෝගී පොත්වලින්. හරිද? අපි අහනවා කුමාරගේ ව්‍යාපාරය. එතකොට මේ කුමාරගේ පැත්තෙන් අහන්නේ. කුමාරගේ ව්‍යාපාරයේ ගනුදෙනු වාර්තා කරන මූලික ලියවිලි. හරි. කුමාර විසින් 100ක වෙළඳ වට්ටමක් අඩු කිරීමෙන් පස්සේ ණයට විකුණනවා. අන්න ණයට විකුණනකොට අපි කියනවා මොකක්ද? විකුණුම් ඉන්වොයිසිය. විකුණුම් ඉන්වොයිසිය. හරිද? ණයට විකා විකුණුම් ඉන්වොයිසිය. අමල් විකුණුම් මිල 30000ක් වූ පිරිවැය 20000ක් වූ භාණ්ඩ ආපසු එවන ලදී. ආපසු එවනකොට පුතේ බැරපත අමල්ගේ ආපසු එවු. හරිද? તો කුමාරනේ අමලට විච්චේ. તો කුමාරගේ ආපසු එවු. ඒතර 5ක වට්ටමක් දීමෙන් පසු අමල් ගෙවී යුතු ශේෂය පියවා දානවා. ඒතර අමල් ශේෂය පියවනකොට ඒක කුමාරට මොකක්ද? මුදල් ලැබීමක්. අන්න ලදුපතක්. ඉන්වොයිසිය බැරපත ලදුපත. නිවැරදි පිළිතුර 15ට කීයද? 15ට 2. අමල් ගෙවන එක කුමාරට මොකක්ද? මුදල් ලැබීමක් විදියට ගන්න. ඒතර අමල් ගෙවන එක කුමාරට මුදල් ලැබීමක් ගන්න පුතේ. හරිද? හරි නේද? හරි. මොනේ නම් 15ට 2. ඊළඟට 20000ක වෙළඳ භාණ්ඩ තොගයක් ජානකගේ ව්‍යාපාරය විසින් වෙනත් ව්‍යාපාරකින් ණයටගෙන එයින් 12000ක තොග හරවා යවා ඇත. ඉතිරි ශේෂයේ ජානක විසින් තම පුද්ගලික මුදලින් ගෙවා දමා ඇත. මෙම ගණතුණු සටහන් කිරීමට දාන ප්‍රභව ලියවිලි මුද්‍රණ. ප්‍රභව ලියවිලි අනුපිළිවෙලින්. ප්‍රභව ලියවිලි. ප්‍රභව ලියවිලි කියන්නේ මුදේ මූලාශ්‍ර ලේඛන තමයි. ඒතොර 2 ලක්ෂයක භාණ්ඩ තොගයක් ජානක ව්‍යාපාරයෙන් වෙනත් ව්‍යාපාරකින් අරගෙන
මේ ජානකගේ ණයට ගැනුම් පුතේ මොකක්ද අපි කියනවා ගැනුම් ඉන්වොයිස් කියලා. ණයට ගැනුම් ඉන්වොයිස් කියලා. එයින් 12000ක තොග හරවා යවා ඇත. දැන් 12000ක තොග හරවා යනවා කියන්නේ ආපසු යවුම් වල පුතේ අපි කියන මොකක්ද හරපත. ඉතිරි ශේෂයේ ජානක විසින් තම පුද්ගලික මුදලින් ගෙවා දමා ඇත. તો ජානක පුද්ගලික මුදලින් ගෙවනවා පුතේ. එයාගේ පෞද්ගලික මුදලින් ගෙවනවා නම් අන්න ජර්නල් වවුචරය ව්‍යාපාරික මුදලින් නෙමෙයි ගෙවුවේ. එහෙනම් ගැනුම් ඉන්වොයිසිය හරපත ජර්නල් වවුචරය ගණන් 16ට නිවැරදි උත්තරේ කීයද 16ට 3. හරිද? දැන් විභාගෙ පුතේ අපි මොකද කරන්නේ? දැන් ගැළපිල්ල කියවලා ඔන්න ඔය වගේ අපි ලියා ගන්න ඕන. දැන් අපි උත්තර බලන්නේ ප්‍රශ්නේ කියලා අපි උත්තරේ බලන්න මොකක්ද කියලා හරි උත්තරේ බලන්න කලින් ඔයා ඒ ගනුදෙනු ළඟ මූලාශ්‍ර ලේඛන ලියා ගන්න. ඊට පස්සේ ඔයාලා නිකම් උත්තරේ හොයන්න දෙයක් නැහැ. උත්තරේ තියෙනවා. දැන් ළමයා කරන්නේ විභාගේ කාර්යනාස්ති කරනවා. ඇයි? ඔයා හරි ක්‍රමවේදය දන්නේ නැති නිසා ඔයාගේ නොදැනුවත්කම පුතේ කාර්යනාස්ති වීමක් වෙනවා. ඒක නිසා මේ අපි හරි ක්‍රමවේදයට ගියාම උඩක්වත් කාර්යනාස්ති වෙන්නේ නැහැ. අර ඔය තියෙන්නේ විභාගෙදි ලියන්න ඕන ක්‍රමය. දැන් මම ඔයාලට උම ෂෙයා කරලා පෙන්නන්නෙත් ඒකයි. දැන් ගොඩක් ළමයි ලියන්න පිළිවෙල දන්නේ නැහනේ. දැන් අපි බෝඩ් එකේ හදුවට ඔයා උත්තරේ කරපන්න නිකන් මෙතන මේ වගේ තැනක කටින් කියන්න පුළුවන්. මෙන්න මේකයි කියලා. හැබැයි ඕක තමයි හරිම පිළිවෙල. අපි අදාළ ගනුදෙනුව ගාව මූලාශ්‍රයෙන් ලියා ගන්නවා. ඊට පස්සේ නිකම් උත්තරේ තියෙනවා. හරිද? හරි. යන්ත්‍ර අලෙවි කරනු ලබන ව්‍යාපාරයක පහත කුමන ගනුදෙනුව විකුණුම් ජර්නලයේ සටහන් කරයිද? දැන් මේවගේ බිස්නස් එක තමයි යන්ත්‍ර අලෙවි කරන එක. ඒ යන්ත්‍ර අලෙවි කරන ව්‍යාපාරයක විකුණුම් ජර්නලයේ දාන්නේ. ඉතින් විකුණුම් ජර්නලයේ දාන්නේ ණයට භාණ්ඩ විකිණීමක්. ඉතින් මේලගේ භාණ්ඩ තමයි යන්ත්‍ර. ව්‍යාපාර භාවිතා කරන යන්ත්‍ර. වැරදි. අලෙවි ප්‍රදර්ශනාගාරයේ තිබූ යන්ත්‍රයක් මුදලට විකිණීම වැරදි. විකුණුම් ජර්නලයේ දානම අනිවාර්යෙන් ණයට වින්නවා. විකිණීම සඳහා මිලදීගත් යන්ත්‍ර වැරදි. අලෙවි ප්‍රදර්ශනාගාරයේ තිබූ ණයට විකිණීම මෙන්න මේක තමයි හරි. 17ට නිවැරදි පිළිතුර කීයද? දැන් උත්තර දාලා තියෙනවා 4 කියලා නේද? තියෙන 17ට නිවැරදි පිළිතුර කීයද? 4. ගන්න 17ට නිවැරදි පිළිතුර කීයද උතේ? 4 වෙනි එක. හරි නේද? හරි. ඊට පස්සේ ජනාගේ ව්‍යාපාර ලැබුණු ඉන්වොයිස් එක දත්ත පහත දැක්විලා උතේ මේවට ඉන්වොයිස් එක දත්ත දීලා. හරි. දෙනින් දෙකක් පළුදු වී තිබීම නිසා ආපසු යවා තිබේ. සියලු එකතු කළාගේ මත බදු අය කළ හැකි වේ. ඉහත ගනුදෙනු පිළිබඳ නිවැරදි වන්නේ අහනවා. එතකොට දැන් උදේ මේකට අපි කියනවා ලකුණු කළ මිල. ලකුණු කළ මිල. මේකට කියනවා ගැනුම් මිල. මේකට කියනවා වැට් සහිත ගැනුම් මිල කියලා. ඔන්න ඔහොම අපි ගන්නට වෙන් කරගන්න ඕනේ. ඒත් ඔහොම වෙන් කරගත්තම උත්තරේ ගන්න ලේසි. දැන් බලන්නකො 3 ගැනුම් ගිණුමට 50000ක් හර කළ යුතු වෙයි. වැරදිනේ. ගැනුම් කියන්නේ 50000 නෙමෙයි 45000යි. ලද වට්ටම් ගිණුමට බැර කළ යුතු වගේ 5000ක්. වැරදි. මේක ලද වට්ටමක් නෙමෙයි. මේකට අපි කියනවා උදේ වෙළඳ වට්ටමක් කියලා. මේක වෙළඳ වට්ටමක්. ලකුණු කළ මිලෙන් අඩු කරන්නේ වෙළඳ වට්ටම. ඒ නිසා මේ 100ට 10 එතකොට උදේ මෙතන 5000ක් අඩු කරලා තියෙනවා මේ 5000 දින් මෙතන. එතකොට උදේ ඒක වැරදි. හරිද? අයවිය යුතු වැට් 4950යි. ඒතර අය වෙන්න ඕන වැට් එක 4950ක් කියනද මේ අපි වැට් පාලන ගිණුමක් රූල් කරොත් මේ තියෙන්නේ වැට් පාලන 4950 දාන උදේ ගැනුම් මත බදු. හරිද? ඒ ආපසු යවමුත් තියෙනවනේ. ඒතර ආපසු යවුම් මත බදු වෙනකොට මේක උත්තරේ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක වැරදි වෙන්න පුළුවන්. හරිද? ඒ ආපසු යවුම් මත බදුකුත් තියෙනවනේ. නයි හිමියට ගෙවිතු වගේ 43956ක් න බලමු.
ගැනුම් ගිණුමට 49950 හර කළ යුතුයි. මේක වැට් සහිත ගැනුම් පුතේ. ගැනුම් ගිණුමට කීයටවත් දාන්නේ නැහැ. එතකොට මේක ඇත්තද කියලා බලන්නත් ඕන. 4 වෙනි එකක්වත් නැහැ නේද? නෑ බලමු උත්තරේ. දැන් ඔයා කියන්නේ එකක්වත් නැහැ කියලා. නෑ එකක් හරි තියෙනවා අනිවාර්යයෙන්. උත්තරයක් තියෙන මෙතෙන්නේ. එන්න පේන. එකක්වත් නැති වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එකක් හරි තියෙන්න ඕන. දැන් පුතේ එහෙම කතන්දරේ. දැන් අපි ගමුකෝ ණයහිමි පාලන ගිණුම. එතකොට ඔය කියන 49950 තමයි පුතේ ණයහිමි පාලන ගිණුමට බැර කරන්නේ. ගැනුම් කියලා. හරිද? ගැනුම් කියලා. මෙතනට වැඩ කරනවා ගැනුම්. ඇයි? ඔගේ ඩබල් එක මොකද පුතේ? ගැනුම් ගිණුම හර 45000යි. වැට් පාලන ගිණුම හර 4950යි. ණයහිමි පාලන බැර 49950. ඒතර මෙයා ඩෙනිම් දෙකක් පළදු වී තිබීම නිසා ආපහු සියවලනේ. දැන් එක ඩෙනිමක් කීයද? එක ඩෙනිමක් 3000යි. අන්න ඩෙනිම් දෙකක්. ඩෙනිම් එක ඩෙනිමක් 3000යි 3000ේම දෙකක් කීයද 6000යි 3000 දෙකක් 6000යි. එතකොට උදේ මේගොල්ලෝ ඩෙනිම් ගන්නකොට 100,000ක වෙළඳ වට්ටමක් අඩු කරා නම් ඒ ඩෙනිම් ආපසු යවනකොටත් අන්න 100,000ක වෙළඳ වට්ටම අඩු කරන්න ඕන. වෙළඳ වට්ටම අඩු කරන්න ඕන. ඒ කියන්නේ 600. එනවා කීයද 5400. අපි මෙයාට කියනවා එතකොට ආපසු යවුම් මිල. ඩෙනිම් ටික ගන්නකොට වැට් එක එකතු කරලා තියෙනවා 111. ඒක ආපසු යවනකොටත් අන්න වැට් එක එකතු කරනවා 111. නම් 5400ක බලන්න 111ක් කීය දෙන්නේ? 44න් 4 4ක් ඉතුරුයි 55 4යි 59 504. බලන්න හරිද කියලා. 10න් 4ක් ගියාම 6යි 9න් 9ක් ගියාම 0යි 13න් 5ක් ගියාම 8යි මෙයා 4806යි. අන්න ආපසු යමු පුතේ 4806ක් මෙතනට දානවා ආපසු යමු. දැන් සුළු කරන්න 49950න් 10න් බිඳුව එකක් ඉතුරුයි 4යි 5යි 9යි 5යි 40 ඉතින් අසොල්පී සාමාන්‍ය වැට් එක එකතු වෙනවා මම අඩු කරා වැට් එක එකතු වෙන්න ඕන 4යි 9යි 9යි 5994 දැන් බලන්න 10න් බිඳුව එකක් ඉතුරුයි 10යි 5න් 5 එකක් ඉතුරුයි 10යි 19න් 9 එකක් ඉතුරුයි 6යි 3යි අන්න 43956ක් එනවා උදේ. तो 9 හිමි ගිණුමේ අන්න ශේෂ පගේ ශේෂය ඊගේ කීයද 43956 විදියට එනවා. හරි නේද? එතකොට අපි භාණ්ඩ ගන්නකොට කොහොමද ඒ බඩු ටික ආපහු යවනකොට ඒ විදිහටම තියෙනවා. ගන්නකොට වෙළඳ වට්ටම අඩු කරලා වැට් එක එකතු කරා නම් ආපසු යවද්දී ඔය ලකුණු කළ නිලනම් ගන්නෙ වෙළඳ වට්ටම අඩු කරලා වැට් එක එකතු කරලා ඒ විදිහටම කරලා යවුවොත් තමයි අපිට නිවැරදි උත්තරයක් ගන්න පුළුවන්. අර නිකම් බෑ. දැන් ලකුණු කළ මිල ගන්න නැතුව ආපසු යවුම් මිල ගන්නවා නම් අවුලක් නැහැ. ඒක කතන්දරයක් නැහැ. හැබැයි අපි ගන්නේ මොකක්ද? මෙතන ඩෙනිම් දෙකක් නේ පළු වෙලා තියෙන්නේ. එක ඩෙනිමක් 3000යි. 3000 දෙකක් ගත්තේ 6000යි. ඒ 6000 කියන්නේ ලකුණු කළ මිල. හරිද? එහෙනම් 18ට පුතේ අන්න නිවැරදි පිළිතුර අපිට එනවා. ඊදර හදාගෙන ඉන්නවා. අර ගාන්ට පිළිවෙලට හදාගන්න ඔයා. අර එතකොට පුතේ මට එනවා නිවැරදි පිළිතුර විදියට කීයද? මෙන්න 4. හරි.
නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගැනුම් සටහන් කරන්නේ. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගැනුම් සටහන් කරන්නේ කොහෙද? ගැනුම් ජර්නලයේ 19/4 ගැනුම් ජර්නලය කසුන්ගේ ණය හිමියන් භාණ්ඩවල සටහන් කළ මිලෙන් 100ට පහත වෙනද වට්ටමක්ද දල ගැනුම් සිදු කළ දිනේ සිට මාසයක් තුළ මුදල් ගෙවන්නේ නම් 100ට 10ක මුදල් වට්ටමක්ද ලබා දෙයි කියනවා. ඒතර මාසයක් තුළ මුදල් ගෙවුවොත් තමයි මේ මුදල් වට්ටම ලැබෙන්නේ. 2022 අප්‍රේල් මාසයේදී කසුන්ගේ ගැනුම් සම්බන්ධව තොරතුරු පහත වර්ගය කියලා දිනය භාණ්ඩවල සටහන් කළ මිල මුදල් ගෙවීම දීලා තිනවා. 2022 4/1 දින 30/10 සටහන් කළ මිල 4/25 අදාළ වට්ටම් අඩු කළ පසු ගෙවිතු මුළු මුදල ගෙවනවා. 4/15 තමයි ගනුදෙනුව වුණේ 2010 ලකුණු කළ මිල. හැබැයි 5/22 කියන්නේ අන්න මාසයක් පැනලා. මාසයක් ඇතුළත මුදල් ගෙවුවොත් තමයි මුදල් වට්ටම ලැබෙන්නේ. ඉතින් දෙවන ගනුදෙනුවේදී මොකද වෙලා තියෙන්නේ? මේගොල්ලන්ගේ අතින් දිනය ඉක්මවා ගිහිල්ලා අනුදී දිනය ඉක්මවා ගිහිල්ලා නම් ඔයාට මුදල් වට්ටම ලැබෙන්නේ වෙළඳ වට්ටම විතරයි. එතකොට මෙන්න 30යි 30න්ගේ ලකුණු කළ මිල 30ක් නේ. ඒකට 5ක් දෙනවා. 5ක් කියන්නේ 30ට 15000යි 28500යි. ලකුණු කළ මිල 20000යි 20000ට 5ක් කියන්නේ 1000යි අන්න 19000යි. බිංදුවයි 5යි 17 එකක් ඉතුරුයි 47500. මාසයක් තුල මුදල් ගෙවුවොත් තමයි මුදල් වට්ටම 110ක් ලැබෙන්නේ. ඒතර ඔය ලකුණු කළ මිල 30000 ඒ කියන එක හරියට මුදල් ගෙවලා 4/1 ණයට අරගෙන 4/25 මුදල ගෙවලා අන්න ලද වට්ටම කියන 2850. මේ තියෙන්නේ ගැනුම් මේ තියෙන්නේ ලද වට්ටම. මෙයාට ලද වට්ටමක් හම්බෙන්නේ අන්න 2850. එහෙනම් පුතේ 47500යි ගැනුම් ලද වට්ටම කීයද? ලද වට්ටම 2850ක් විතරයි. දැන් ඒක හරියට උත්තරේ ගන්නත් උන අපි. දැන් ඔය ප්‍රශ්න අංක 20 ඉන්නේ. හරි. එතකොට 20 පුතේ ගැනුම් ගිණුම කීයද? 47500ක් හර ලද වට්ටම් ගිණුම 2850ක් මොකද වෙන්නේ? 2850 බැර වෙනවා. අන්න නිවැරදි පිළිතුර අපිට ගන්න පුළුවන් කීයද? නිවැරදි පිළිතුර 15යි. හරිද? නිවැරදි පිළිතුර 5. 21 මූල්‍ය ප්‍රකාශන වල සංරක්ෂකවල ඇතුළත් නිවැරදි පිළිතුර තෝරන්න කියනවා. මේ මූල්‍ය ප්‍රකාශන වල සංරක්ෂකවල තියෙන නිවැරදි පිළිතුර මොනවාද? විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධ වෙනස් වීමේ ප්‍රකාශනය, ගිණුම් කරන ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන් කියන ඒවා. ඒතකොට ඒ පහම තියෙන්නේ කොහෙද? උත්තරාංක 3 නේද? 21ට උත්තරාංක 3 නේද ළමයි? උත්තරාංක 2 හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය නැහැ. ඒක නිසා මේක වැරදි. මෙතන සටහන් ටික නැහැ. වැරදි. මෙතන මූල தත්ත්වය නැහැ. වැරදි. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය වැරදි. මෙතන ආදායම් ප්‍රකාශනය වැරදි. එහෙනම් මේ 21ට කීයද? 3 තමයි නිවැරදි පිළිතුර. දෙන්නකො මෙන්න මේකට උත්තරයක් ළමයි මට. 22ට උත්තරේ කියලා. අරලිය සමාගමේ 22 දායකයේ බැංකු ප්‍රකාශනය අනුශේෂ 40000ක් විය. ඉදිරින පාලන ගිණුම අනුව බැංකු ශේෂය 60000ක් විය. පසුව පහත කරුණු අවධාරණය කරගන්නා ලදී. 18000ක ප්‍රේෂණ හා 5000ක බැංකු ගාස්තු මුදල් පාලන ගිණුමේ වාර්තා කර නැත. 2021 10/31 දිනට උපලබ්ධ වූ චෙක් පත්වල වටිනාකම 51000කි. 2021 3/31 දිනට
නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් පත්වල වටිනාකම අහනවා. අන්න 22ට පුතේ දැන් නිවැරදි උත්තරයක් ඕන. නේද? ඒතර 22ට අපි නිවැරදි උත්තරේ කියලා ගන්න කීයද? උත්තරයක් ඔයාලා 22ට 1 කියනවා. බලමුකෝ අපි දැන් ඔය වගේ දානක පුතේ අපි මුලින්ම හදාන්නේ මොකක්ද? අපි මුලින්ම හදාන්නේ සංශෝධන මුදල් පාලන ගිණුම. ඇයි සංශෝධන මුදල් පාලන ගිණුම මුලින්ම හදාන්නේ? මොකක්ද ඒකට හේතුව? දැන් අහන්නේ අපෙන් නිකුත් කළත් ඉදිරිපත් වූ චෙක් පත්වල වටිනාකම. ඒතර බැංකු සැස්තුමේ එකක් අහන නිසා අන්න අපි මුලින්ම හදනවා සංශෝධන මුදල් පාලන ගිණුම. මෙන්න මේ සංශෝධන මුදල් පාලන ගිණුම. ඒත් අපි ගාව කියනවා මුදල් පාලන ගිණුම විශේෂය 60000යි. ඊගේ 60000යි. ඊට පස්සේ ණයගැති ප්‍රේෂණ 18000යි. ප්‍රේෂණ බැංකු ගාස්තු කීයද? 5000 තියෙනවා. ඉදිරි කරනදී ඉස්ලු කරාම 78000යි. 78000යි 5000 ගියාම 73000යි. මොන 73000යි. ඔය 73000 ගිනුනේ බැංකු සැසු ප්‍රකාශය. මේ තියෙන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනය. අපි කියනවා සංශෝධන මුදල් පාලන අනුශේෂය. කීයද? 73000යි. එකතු කරනවා නිකුත් ඉදිරිපත් නොවු. එයා නෑ. අඩු කරා තැන්පත් උපලබ්ධි නොවු. අන්න තැන්පත් උපලබ්ධි නොවු චෙක්පත් පුතේ 51000යි ලැබෙනවා. බැංකු ප්‍රකාශනය අනුශේෂය කීයද? 40000. දැන් 40000 ආවේ මේ 51000 අඩු කරාට පස්සේ එනවා මෙතන ඉන්නේ කීයද? 91000. මෙතන 91000. ඒතර 91000යි 51000 කියනවා 40000යි. ඔය 73000ට යම් ගානක් තුනව තමයි 91000යි. දැන් අපි අහන්නේ එකතු වෙන ගාන කීයද කියලා. අන්න එකතු වෙන ගාන කීයද? 18000. ඒත් මේ අන්තරය අතර වෙනස කීයද? 18000ක් එනවා. මොකක්ද මේ ඉන්නේ? නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක් පත්වල වටිනාකම. තේරුණාද? නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක් පත්වල අන්න වටිනාකම එනවා පුතේ කීයද? 18000ක්. තේරුණාද වැඩි? එතකොට අපි ඔක හදනකොට හරියට වැඩි ගොඩ දාගන්න පුළුවන් එන සරලෙන් දරුවෝ. හරි නේද? ඉතින් බැංකු සැසුම් ප්‍රකාශන ඔය නිතරම එන ප්‍රශ්නයක්. ඉතින් ඔය නිතරම අහන ප්‍රශ්නේ ෆස්ට් පේපර් එකේ හරියට හදාගන්න අපිට පුළුවන් වෙනවා. මේ ෆස්ට් පේපර්ස්ම කරන්නේ අපි නිතරම. හේතුව තමයි ෆස්ට් පේපර්ස් පුතේ සෑහෙන වැදගත්. ෆස්ට් පේපරේ වැරද්දුවොත් එහෙම මොකද වෙන්නේ? අපේ නිකම්ම ඒක කියන එක ගිලිනවා. ඉතින් ඒක ලොකු පාඩුවක්. ළමෙක්ට ඒක ගිලිනවායි කියන්නේ තමයි ලොකුම පාඩුව පුතේ. හරි. يعني ෆස්ට් පේපරේ අවුල් කරගත්තොත් ඒක අවුල්. හරි. එන්නකො. දැන් පුතේ උතන මේ බහුවරණ ටික ඉවරයි. ඊට පස්සේ පුතේ සමීකරණ ගානක් තියෙනවා. ඒක මම චුට්ටක් කියන්නම්. මට මෙන්න මේකට උත්තරයක් ඔයා දෙන්නකො. මොකක්ද දන්නවද? දැන් මේ බැංකු සැසුම කරපු නිසා ඔයාට බැංකු සැසුම් ප්‍රශ්නයක් දෙන්නම් පුතේ. හරි. එතකොට බැංකු සැසුම් ප්‍රශ්නයක්ම දෙන්නම්. ඒක බලන්න ඔයාට ගොඩ දාගන්න පුළුවන්. ඔයා ගොඩ දානවා නම් වැඩි ගොඩ පුතේ වෙන මුකුත් ඔයා කරන්න ඕනේ නැහැ. ඔයා බැංකු සැසුම් හොඳටම තීරුම් අරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ පුළුවන් නම් හරි. මෙන්න මේකට මට උත්තරයක් දෙන්නකෝ. ඔන්න මගේ ප්‍රශ්නේ 24 ඔයාට දීලා තියෙනවා මං බැංකු සැසුම් පත්‍රයක් 3.1 සහ 3.33 අර 3.1යි 3.33යි දීලා තියෙනවා බැංකු සැසුම් පත්‍රය. ඒතර බැංකු ප්‍රකාශනය අනුව මුළු බැර කිරීම තියෙනවා ලක්ෂ 5ක්. මං අහන්නේ මුලින්ම බැංකු ප්‍රකාශනය අනුව මාර්තු මාසයේ මුළු හර කිරීම වල වටිනාකම. පුතේ මට උත්තරයක් දෙන්න කිව්වම ඔය හොඳ ප්‍රශ්නයක් දරුවා. ඕක හදාගන්න පුළුවන් නම් වැඩි ගොඩ. ඔයා බැංකු සැසුම් ටිකටම ඉගෙනගෙන තියෙනවා. හරි. ඉක්මනට උත්තරයක් දෙන්නකෝ.
පුතියලා උත්තර දාලා තියෙනවා. ඔයත් උත්තර දාන්න පුතේ. උත්තර දෙකක් ආව දැන්ට. පළවෙනි එකට බැංකු ප්‍රකාශනය අනුව මාර්තු මාසයේ මුළු හර කිරීම වල වටිනාකම කියනවා 4,45,000ක් කියලා. බලන්න හරිද කියලා. ඔයා කියන්නේ 4,45,000යි කියලා. දෙවෙනි එකේ කියනවා මාර්තු මාසයේ මුදල් පාලන දිනුව අනුව තැන්පත් කළ චෙක් පත්වල වටිනාකම. බලන්න කීයක් එනවද කියලා. තැන්පත් කළ චෙක් පත්වල වටිනාකම. හරි. උත්තර බලමු පුතේ එහෙනම්. හරි. දැන් අපි අහනවා මෙන්න බැංකු ප්‍රකාශනය අනුව මාර්තු මාසයේ මුළු හර කිරීම වල වටිනාකම කොපමණද කියලා. හරිද? මුළු හර කිරීමනේ. දැන් පුතේ ඔතන මෙන්න මේ පොඩි දෙයක් දීලා තියෙනවා. මොකක්ද? දැන් ඔතනම ඔයාලා දෙනවා බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. එතකොට මේක 3.1නේ. 3.1 කියන්නේ මුල. 3.31 කියන්නේ මොකක්ද? අග. මේ මුල සහ අග තියෙන්නේ. මුල සහ අග තියෙන්නේ. හරිද? මුල 35,000යි අග කීයද? 90,000යි. ඕකනේ කතන්දරේ. එතකොට අපි බැංකු ප්‍රකාශයක් ලොමු කරපු දෙේ මෙන්න වගේ බැංකු ප්‍රකාශනය අපි බැංකු ප්‍රකාශනය ලොමු කරනවා මෙන්න වගේ බැංකු ප්‍රකාශනය. බැංකු ප්‍රකාශනය මෙයා හර මෙයා බැර මෙයා ශේෂය. හරිද? කොහොමද දෙන්නේ? එතකොට මේ ශේෂය ඊගේ තියෙනවා කීයද? 35,000යි කියලා. මුල 35,000. මුල 35,000නේ. හරිද? මුල 35,000. එතකොට මේ අග කීයද? අග 90,000යි. හැබැයි ගාන කියනවා අන්න බැංකු ප්‍රකාශනය අනුව මුළු බැර කිරීම කීයද? 5,00,000යි. එහෙනම් බැංකු ප්‍රකාශනය අනුව බැර කිරීම 5,00,000යි කියන්නේ මෙන්න බැර කිරීම 5,00,000යි. එතකොට 35,000යි 5,00,000යි 5,35,000ක් එනවා. හරිද? 5,35,000ක් එනවා. තේරුණාද වැඩේ? එතකොට මේ අපි යනවා කීයක්ද? 5,35,000ක් එනවා උතන ගාන විදියට. හරිද? 5,35,000ක් එනවා. හරි. එතකොට පුතේ දැන් ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ පුතේ දැන් උතන අවසන් ශේෂය දෙනවා. අවසන් ශේෂය කීයද? අන්න අවසන් ශේෂය පුතේ 90,000යි. මෙයා 90,000ක් තියෙනවා. මෙයා 90,000. ඒතර 90,000 ඉන්නේ මුළු හර කිරීම කරාට පස්සේනේ. නේද? දැන් මුල ශේෂයට බැර කිරීම එකතු කරාම 5,35,000යි. ඊට පස්සේ මුළු හර කිරීම එකතු අඩු කරාම තමයි 90,000යි. අන්න එහෙනම් 5,35,000යි 90,000ක් අඩු කරා නම් ඔයාට එනවා කීයද? 4,45,000ක් එනවා මුළු හර කිරීම. එහෙනම් දෙයි මුළු හර කිරීම කීයද? 4,45,000යි. ඔන්න මුළු හර කිරීම මට එනවා කීයද? 4,45,000යි. හරිද? ඊට පස්සේ යනවා මේ මාර්තු මාසයේ මුදල් පාලන ගිණුම අනුව තැන්පත් කළ චෙක් පත්වල වටිනාකම කීයද? මේ මුදල් පාලන ගිණුම අනුව අපි චෙක් තැන්පත් කොච්චර කරලා තියෙනවද? දැන් කෙනෙක් මට කියන්න පුළුවන් නිසා මේ තියෙන්නේ දැන් මුළු බැර කිරීම කියන්නේ අපි තැන්පත් කරනවා නේද? මුළු බැර කිරීමෙන් තැන්පත් කරනවා නේද? ඔව්. හැබැයි අපි තැන්පත් කරන ඔක්කොම පුතේ බැංකුවට බැර වෙන්නේ නැහැනේ. මේ 5,00,000 කියන්නේ අපි තැන්පත් කරලා බැර වූ චෙක්පත්. බැර වෙච්ච ඒවා විතරයි. තව බැර නොවෙච්ච ඒවා තියෙන්න පුළුවන්. අන්න බැර නොවෙච්ච ඒවා කොහෙද තියෙන්නේ? බැර නොවෙච්ච ඒවා තියෙන්නේ පුතේ අපේ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ. තේරුණාද වැඩි? හරි. අපි යනවා මෙන්න බැංකු සැසඳුමට. බලන්න පුතේ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ බැර නොවු චෙක්පත් කීයක් තියෙනවද? දැන් මුල තිබ්බේ 5,000යි. ඒක අග වෙද්දි කීයක් වෙලාද? අන්න 20,000ක් වෙලා තියෙනවා. එතකොට පුතේ දැන් කෙනෙක්ට ප්‍රශ්නයක්
මේ මුල තිබිච්ච තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත් බැංකුවට ආවද නැද්ද කියලා නේද? සමහරට ඔය 5000 එන්නත් පුළුවන්. ඒතර ඒ 5000 ඇවිල්ලා මේ මාසේ 20000 බැර නොවී කියන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ 5000 මෙහෙම්මම තියෙද්දි ඒ 5000 ඇවිල්ලත් නැහැ. අනිතර මේ මාසේ පුතේ තැන්පත් කළත් බැර නොවූ චෙක්පත් කීයද? 15000යි. හරිද? එහෙනම් ඔය වෙනස ගන්න තැන්පත් කළත් බැර නොවූ චෙක්පත් කීයද? අන්න 15000ක් එනවා. පැහැදිලි වෙයි. ඔය ඉන්නේ තැන්පත් කළත් බැර නොවූ චෙක්පත්. හරිද? මේ මාසයේ විතරයි. එතකොට පුතේ මෙන්න අපි ගන්නවා පුතේ මුළු බැර කිරීම. හරිද? මුළු බැර කිරීම. මුළු බැර කිරීම. බැංකු ප්‍රකාශනය අනුව මුළු බැර පුතේ ලක්ෂ 5යි. මුළු බැර ලක්ෂ 5යි. හරිද? ඔය ලක්ෂ 5 තියෙන තැන්පත් කරලා උපලබ්ධි වූ. ඒතර පුතේ 15000ක් තියෙනවා. අන්න තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක් මේ මාසේ කීයද? 15000යි. ඔක්කොම පුතේ කීයද? 515000යි. ඔන්න ඔක්කොම කීයද? 515000යි. තේරුණාද වැඩි? එහෙනම් තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත් කීයද? ඔක්කොම 515000ක් එනවා පුතේ. හරි නේද? ඔන්න ඒකත් හරි. ඊට පස්සේ දැන් මේ අපි දරුවෙක් අහනවා තව සර් ඉතින් අර ගිය මාසේ 5000 ඇවිල්ලා නම් ඒක ගිය මාසේ 5000 ඇවිල්ලා නම් පුතේ මෙහෙමයි හදන්නේ. මේක තවත් ක්‍රමයකට හදන්න පුළුවන්. අපි කියනවා බැංකු ප්‍රකාශනය අනුව බැර කිරීම. ලක්ෂ 5යි. එතකොට ඔය ලක්ෂ 5 ඇතුලේ තියෙන්න පුළුවන් අර පළවෙනිදා තිබ්බනේ 5000 තැන්පත් කළත් උපලබ්ධි නොවූ කියලා. මෙන්න මේ 5000. ඒක දැන් අපේ දරුවෙක් කියව මගේ සර් ඔය 5000 එන්න පුළුවන්. ඔව් ඒක හරි. මෙන්න මේ 5000 ගිය මාසෙක මේ මාසේ බැංකුවට ආවොත් මොකද කරන්නේ? අන්න එහෙම වුණොත් උදේ අපි අඩු කරනවා පෙර මාස තැන්පත් උපලබ්ධි වූ. එතකොට ඔය 5000 මේ මාසේ නෙමෙයි. 3යි 2 කියන්නේ ඒකනේ. ගිය මාසේ. අන්න ගිය මාසේ තැන්පත් කරලා උපලබ්ධි වෙලා තියෙන්නේ මේ මාසේ අඩු කරනවා. ඒතර 4,95,000යි. අර 4,95,000. ඒ කියන්නේ මෙන්න මේ මාසේ තැන්පත් කරලා උපලබ්ධි වූ. එතකොට 20000ක් තියෙනවා උදේ. අන්න මේ මාසේ තැන්පත් කරලා උපලබ්ධි නෝ. එහෙනම් මෙන්න එකතු කරනවා. මෙම මාස තැන්පත් උපලබ්ධි නෝ. මේ මාසේ තැන්පත් කරලා උපලබ්ධි නෝ 20000ක් තියෙනවා. අන්න කොහොම හැදුවා 5,15,000යි. ඔය ක්‍රම දෙකෙන් ඕකට ගියා 5,15,000යි. අන්තරේ ගත්තත් එක උත්තරේ ඉන්නේ අර මුල තිබිච්ච 5000 බැංකුවට ඉදිරිපත් වුණා කියලා. නැත්නම් බැංකුවේ උපලබ්ධි වුණා කියලා හිතලා අපි හදුවා. එහෙනම් උපලබ්ධි වෙච්ච 5000 ගිය මාස නිසා අඩු කරා. එතන මේ මාසේ උපලබ්ධි නොවු තියෙනවා 20000. ඒක එකතු කරාම අන්න උදේ මට එන්නේ කීයද? 5,15,000. තීරණවද වැඩි? ඔන්න මාර්තු මාසයේ අනුව මොකක්ද මේ තැන්පත් කළා තැන්පත් කළ චෙක්පත් වල වටිනාකම. අන්න ඊට පස්සේ ඕකෙම තව එකක් අහනවා පුතේ. මාර්තු මාසය අනුව නිකුත් කළ චෙක්පත් වල වටිනාකම කීයද පුතේ? අර දෙන්නු මට මේ මාර්තු මාසය අනුව නිකුත් කළ චෙක්පත් වල වටිනාකම කීයද? දෙන්න උත්තරයක්. ඔයා හැදුවනම් මෙන්න මේ ගානේ මාර්තු මාසය අනුව නිකුත් කළ චෙක්පත් වල වටිනාකම කීයද? 4,65,000 කියන උත්තරේ. අනිත් ළමයි මොකද කියන්නේ? මාර්තු මාසය අනුව නිකුත් කළ චෙක්පත් වල වටිනාකම
6,65,000 නේ. ඔව් තව උත්තරයක් නෝ 4,65,000 කියලා. බලමු වෙන. මම මේක වරනන්න. දෙකින් එකක් ලියා ගන්න. හරි. දෙකින් එකක් ඇති හොඳට. හරි. දෙකින් එකක් ලියා ගන්න. හරි. ඊට පස්සේ පුතේ අපි එනවා මේ ඊළඟ කතන්දරේ. මොකද ඊළඟ කතන්දරේ? මාර්තු මාසය අනුව නිකුත් කළ චෙක් පත්වල වටිනාකම. දැන් නිකුත් කළ චෙක් පත්වල වටිනාකම කියන්නේ මේ මුළු හරකිරීම කියන්නේ නිකුත් කරලා ඉදිරිපත් වූ හරිද? ඔව්. තව කියන 4,65,000 කියලා. ඒතකොට නිකුත් කරලා ඉදිරිපත් වූ චෙක් පත් උදේ 4,65,000. මේක අපි කියනවා නිකුත් කර ඉදිරිපත් වූ චෙක්. නිකුත් කරලා ඉදිරිපත් වෙලා තියෙන්නේ 4,45,000. ඒතරොත්දී අපි බලනවා මේ මාසය තුල මෙන්න පටන් ගනිද්දි 10,000ක් තිබ්බා. ඒක අද වෙනකොට කීයක් වෙලාද? 30,000ක් වෙලා. ඒතරොත්දී 20,000කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මාසේ අපි නිකුත් කරපු චෙක්පත් වලින් 20,000ක් ඉදිරිපත් නොවූ චෙක්පත්. අන්න එහෙනම් ඔය අන්තරය ගත්තනම් හොඳටම ප්‍රමාණවත්. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් විදියට මෙන්න මෙම මාස නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක් කීයද? 20,000යි 4,65,000. හරිද? ඕක ගන්න ලීසින් නමයි හදලත් නෑ නමයි. තමයි හැමතිස්සෙම වෙනස්කම් සංසන්දනය කරන වැරෙන්න. ඔයගේ පොඩි වෙනස් જાතියේ ගානක් හදලා නෑ මනාට. හරිද? ඊට පස්සේ අපි අහනවා මේ මාර්තු 31 දිනට සංශෝධනය කළ පසු බැංකු ශේෂය කීයක්ද කියලා. මේ මාර්තු 31 දිනට සංශෝධනය කළ පසු බැංකු ශේෂය කියලා. දෙන උත්තරයක් මම. උත්තරේ කියන. දැන් මේ තියෙන්නේ බැංකු සැසුම්. හරි. කී දෙන්නේ? බැංකු ශේෂය දෙන්න කී දෙන්නේ? අසූදායි නේද? අසූදායි පුතේ. ඇයි මේදී මුදල් පාලන ගිණුම අනුව ශේෂය තමයි සංශෝධනය කළ පසු බැංකු ශේෂය දෙන්නේ. ඇයි මේක සංශෝධනය කරන්න මුකුත් නැහැ. ඉතින් මුකුත් නැත්තම් සංශෝධනය කරන්න අපිට කරන්න ඇති දෙයක් නැහැ ළමයි. උත්තර මම දාගෙන නම් උත්තර මුළු හරකිරීම 4,45,000යි. මෙයා 5,15,000යි. මෙයා 4,65,000යි. මෙයා කීයද? 80,000යි. හරි නේද? ඔන්න පුතේ අපේ ප්‍රශ්න හතරට උත්තරේ. ඔය බැංකු සැසඳුම් ප්‍රකාශනයේ පොඩි වෙනස් જાතිය ප්‍රශ්නයක්. හරිද? හැමතිස්සෙම අපි සංසන්දනය කරන වඩා ඔය කෙටි ප්‍රශ්න පත්‍රයට ෆස්ට් පේපර් එකට ප්‍රශ්න එන්න පුළුවන් විදි. ඉතින් අපි තියරි ක්ලාස් එකේ මට මතක හැටියට බැංකු සැසඳුම් ප්‍රශ්න 30ක් හදලා MCQ ප්‍රශ්න මේ විදිහට 100ක පොතක් කරා. හරිද? බහුවර්ණ ප්‍රශ්න 100ක පොතක් කරා. ඉතින් ඔය ඇතුලේ ඔය වගේ ප්‍රශ්න තිබ්බ ළමයි. හරිද? හරි. ඊට පස්සේ තව එක ප්‍රශ්නයක් ඉතුරුයි අද දවසේ. ඒකත් අපි කරමුද? ඒතර වැඩි 100ක් පේපර් එක ඉවරයි. හරි. ඉතින් ඔය පේපර් එක එකතු කරගන්න උදේ print එකක් දාගන්න. උත්තර පත්‍රය එකතු කරලා පේපර් ක්ලාස් එක කියලා ෆයිල් එකක් හදලා ෆයිල් එක තියෙනවනේ. ඒකට උදේ ඔය පේපර් එකක් දාගන්න කලින් පේපර්ස් ටිකක් පහක් කරා අපි. ඒ පහත් ඔයාලගේ උත්තර විදියට ඇති ළමයි. හරිද? දන්නේම නැතුව කාලයක් ඇති ඔයාලා තව පේපර්ස් ටික නිතරම එකතු වෙයි. නිවැරදිවම එළ. හරිද? හරි. එන්න පුතේ නම් මෙන්න ඔයාලට දීලා තියෙනවා 4,25,000 මුදලින් සහ 1,75,000 ආයෝජනය කරමින් නව ව්‍යාපාරයක් ආරම්භ කරා. ඉදිනට බැංකුවේ තැන්පත් කරමින් ජංගම ගිණුමක් විවෘත කරලා තියෙනවා. වඩ ගනුදෙනු පුතේ දීලා තියෙනවා. එච්ච ගනුදෙනු අර අතිරේක තොරතුරු දීලා ආරම්භක සටහන් සහ ගනුදෙනු 10ට අදාළ අන්න පැහැදිලිව කියනවා.
ආරම්භක සටහන් ටිකයි ගනුදෙනු 10. කියන්නේ මෙන්න මේ වෙනකන් විතරයි. සමීකරණය වාර්තා කරන්න. ඒ ටික විතර නම් වාර්තා කරන්න කියන්නේ ඒ ටික විතරමයි. ඒක මුත් වාර්තා කරන්නේ. සුද්ධවත්කම් ඇසුරෙන් ලාභය ගණනය කරනවා. අතිරේක තොරතුරු ප්‍රයෝජන කියන නිවැරදි සුද්ධ ලාභ ලේඛනයක් පිළිලා කරන්න ඕන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න උදේ මේක පොඩ්ඩක් වෙනස්. දැන් මේ ලාභය දෙපාරක් විතර තියෙනවා. ඒක කොහොමද හදන්නේ? අර ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ හදන්නේ කොහොමද? පොඩි වෙනස්කමක් තියෙනවා. ඒ ගානේ අපි මේ දීපල පිළියත උපකරණ මෙතන. හරි. දීපල පිළියත උපකරණ තුගය ණයගැති බැංකු ජංගම වගකීම් අයින් දීලා තියෙනවා. ඔන්න සමීකරණ ලියාගෙන උදේ මෙන්න මේ ගනුදෙනු 10 වාර්තා කරමු. එතනක් තියෙනවා හාත්පසින්ම වෙනස් ගනුදෙනු සෙට් එකක්. ඒක අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන ගනුදෙනු නෙවෙයි. අර අපි විතරම ඔය අහන ගනුදෙනු සෙට් එකක් තියෙනවානේ. ඒවා ඉතින් ළමයි දන්නවා. ඉතින් 8 එහා ගිය ගනුදෙනු සෙට් එකක් ඕක ඇතුලේ තියෙනවා. හරි. එන්න පුතේ නම් අපි ලියාගමු සමීකරණ. ඉක්මනට ලියාගන්න. හරි. එන්න කොහෙනම් සමීකරණ ලියන්න උදේ ප්‍රශ්නාංක කීයද? ප්‍රශ්නාංක 23. අර 23 දාලා ලියන්න සමීකරණය. දීපල පිරියත උපකරණ ධන තුගය ධන ණයගැති ධන බැංකු ශේෂය සමානයි ජංගම වගකීම ධන හිමිකම්. හරි. ඒතර අපේ ළමයිට ඔක රෙකෝඩින් එක ලැබෙවිලා. හරි. Gmail address තියෙන ළමයිට බලන්න Gmail එකේ දවසින් දෙකකින් ඔක රෙකෝඩින් එක දෙයියා. රෙකෝඩින් මොනේ දැන් එකපාර අණ ගියාම ඉවරයි වැඩි. හරිද? හරි. ඒතර 4,25,000ක මුදලක් හා 1.75ක පරිගණකයක් ආයෝජනය කරමින් තමයි ව්‍යාපාරය ආරම්භ කරන්නේ. 4,25,000ක මුදල් දානවා 1.75ක පරිගණකය දානවා ඔක්කොම පුතේ ලක්ෂ 6ක් එනවා හිමිකම. ලක්ෂ 6ක් එනවා හිමිකම දාන්න. ලක්ෂ 6යි හිමිකම ඔන්න අපි දාගත්තා. හරිද? හරි. ඊට පස්සේ මොකක්ද කියන්නේ? දැන් මේ ඔයා සමීකරණේ ලියාගත්තා. මෙන්න මේ සමීකරණේ. හරි. ඊට පස්සේ පළවෙනි ගනුදෙනු වාර්තා. දැන් ඔන්න ආරම්භක ශේෂය දාගත්තා. මොකක්ද කියන්නේ? 1,50,000ක් වටිනා භාණ්ඩ ණයට ගන්නා ලදී. ඉදිනට පිරිවැය 40,000ක් වූ භාණ්ඩ 1,20,000කට මුදලට විකුණේය. දැන් 1,50,000ක භාණ්ඩ ණයට ගන්නකොට අපේ තුගය වැඩි වෙනවා 1.50කින්. ණයට ගන්නකොට වගකීම වැඩි වෙනවා 1.50. එහෙම ගත්ත භාණ්ඩ වලින් 40,000ක් පිරිවැය වූ භාණ්ඩ 1.20කට අපි ණයට විකුණලා තියෙනවා. බැංකු ශේෂය වැඩි වෙනවා 1.20කින්. අන්න මට ලාභයි කීයක්ද? 80000ක් ලාභයි. 80000ක් ලාභයි. හරිද? මට 80000ක් ලාභයි පුතේ. ඔන්න ඒක හරි. පළවෙනි ගැලපීම. හරි. ඊට පස්සේ දෙවෙනි එකේ කියනවා 35,000ක චෙක් පතක් නිකුත් කරමින් විකිණීම සඳහා භාණ්ඩ ගත්තේය නේද? ඒතකොට 35,000ක් චෙක් පතක් නිකුත් කරමින් විකිණීම සඳහා භාණ්ඩ අරගෙන තියෙනවා. ඒතකොට 35,000ක් නිකුත් කරමින් විකිණීම සඳහා භාණ්ඩ ගත්තා නම් මෙතන 35,000 අඩු වෙලා මෙන්න මෙතන 35,000 මොකද වෙන්නේ? අපේ තොගය වැඩි වෙනවා. හරිද? තොගය වැඩි වෙනවා. ඔන්න එකක් හරි. හරි. ඊට පස්සේ 65,000ක්
කාර්යාල උපකරණ ව්‍යාපාරේ ප්‍රයෝජනීය සඳහා මිලදී ගත්තේ. දැන් 65000ක කාර්යාල උපකරණ අපි පාවිච්චි කරන්න අරගෙන තියෙනවා. ඒක 65000ක කාර්යාල උපකරණ ගත්තම කාර්යාල උපකරණ දීපල පිළිතුරු උපකරණ වැඩි වෙලා 65000යි මුදල අඩු වෙනවා කීයද 65000කි. හරි. ඔතන ණය ගැති වැඩි වෙනවා කියන්නේ. ණය ගැති වැඩි වෙන පුතේ ණයට වික්කේ නෑනේ. ණය ගැති වැඩි වෙන්නේ කියන ණය ගැති වැඩි කියන ණයට වික්කේ නෑනේ. එහෙම නේද? බලන්න පොඩ්ඩක්. හරි. හතරවෙනි එක. ලකුණු කළ මිල 70000ක භාණ්ඩ තොගයක් කිරිවැය 30000කි. මෙම භාණ්ඩ 110ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට විකුණන ලබනවා. අන්න දැනුයි ණයට විකුණන්නේ. එතකොට ලකුණු කළ මිලනේ 70000. ලකුණු කළ මිලෙන් පුතේ මේ බඩු ටික විකුණනකොට 110ක වෙළඳ වට්ටමක් දෙනවා. ඒතර 70000ට බලන්න වගේ දරුවෝ 110ක් කීයද කියලා. 70000ට 110ක් කීයද? 7000යි. 70000න් 110ක් කියන 7000 වුණා නම් අන්න 63000යිනේ. එහෙනම් පුතේ අපි පිරිවැය 30000ක් වන භාණ්ඩ 63000කට තමයි ණයට විකුණලා තියෙන්නේ. 70000කට නෙමෙයි. 63000කට වික්කි. හරිද? මට ලැබිච්ච ලාභය කීයද? ලාභය නම් පුතේ 33000 දෙන්න හිමිකමට දෙන්න පුතේ කීයද? 33000යි. හිමිකමට දෙන්න 33000යි. හරිද? හරි. හිමිකමට දෙන්න පුතේ 33000යි. ඔන්න ඒකත් හරි. ඊළඟට ගෙවල් කුලී සඳහා 15000ක චෙක් පතක් නිකුත් කරා. මේ ගෙවල් කුලී වලට පුතේ 15000ක චෙක් පතක් අපි නිකුත් කරලා තියෙනවා. ඉතින් ගෙවල් කුලී සඳහා 15000ක චෙක් පතක් නිකුත් කරා නම් එතකොට මොකද වෙන්නේ? අපේ වියදමනේ අන්න 15000 අඩු වෙනවා බැංකු වලින්, හිමිකම් අඩු වෙනවා බැංකු වලින්. 15000ක චෙක් පතක් නිකුත් කරා. අර 15000ක චෙක් පතක් නිකුත් කරා වුණා. ඒකත් හරි. හරිද? ඊට පස්සේ මොකක්ද කියන්නේ? 6 වෙනි එක. බලන්න 6 වෙනි එකේ කියනවා ණය හිමියෙකුට 48000ක චෙක් පතක් නිකුත් කළා. ලද වට්ටම කීයද? රුපියල් 2000යි. 48000ක චෙක් පතක් නිකුත් කරා. ලද වට්ටම කීයද? 2000යි. 48000ක චෙක් පතක් නිකුත් කරා. ලද වට්ටම 2000යි. හිමිකම වැඩි වෙනවා. මගේ ණය හිමියා අඩු වෙනවා කීයද පුතේ? 50000යි. අන්න ණය හිමියා අඩු වෙනවා කීයකින්ද? 50000කින්. හරි නේද? ණය හිමියා 50000කින් අඩු වෙනවා. ඔන්න ඒකත් හරි පුතේ. හරිද? හරි. 7 බලන්නකෝ 7 වෙනි එක. මාසයට දාල සේවක වැටුප ලෙස රුපියල් 30000ක් චෙක් පතක් රවීට නිකුත් කළ නමුත් 2022 3.31 දිනවන විටත් එම චෙක් පත බැංකුවට ඉදිරිපත් වී නොතිබුණි. ළමයි ඉතින් අපි චෙක් පතකින් ගෙවලානේ. දැන් වැටුප කියන්නේ වියදමක්. දැන් අපි චෙක් පතකින් ගෙවුවා හැබැයි රවී තාම මේක බැංකුවට අරගෙන ගිහිල්ලා නැහැ. ඒක කාගේ ප්‍රශ්නයක්ද? ඒක රවීගේ ප්‍රශ්නයක්. අපිට දාලා නැහැ. අපිට දාලා වෙන්නේ චෙක් පතකින් නිකුත් කරාද නැද්ද කියන එක විතරයි. ඉදිරිපත් වෙච්ච එක අදාළ වෙන්නේ බැංකුවට. මායි බැංකුවයි ආයතන දෙකක් නිසා මම බලන්නේ නිකුත් කරපු එක විතරයි. අන්න මං 30000ක චෙක් පතක් නිකුත් කරා. හිමිකම අඩු වෙනවා කීයද? 30000කින්. හරිද? දැන් ওই ප්‍රශ්නේ අහම මගේ ළමයි පේපර් එක දැම්මට පස්සේ ඒක කොහොමද වෙන්නේ කියලා. හරි මොන උත්තරේ උදේ. අපිට දාලා වෙන්නේ නිකුත් කරපු එක විතරයි. අපි බලන්නේ නැහැ ඉදිරිපත් වුණාද නැද්ද කියලා. කිසිම අදාළත්වයක් නැහැ අපිට. හරිද? හරි. ඊට පස්සේ කියනවා 8 වෙනි එකේ ණය ගැතිකුගෙන් 3.20 දින 1,20,000ක චෙක් පතක් ලැබුණි. එය 3.25 වන දින බැංකුවේ තැන්පත් කර නමුත් එය අගුරු වී ඇති බව බැංකුව දැනුම් දුන්නා. අනුකූලව මේ මට චෙක් පතක් ලැබිලානේ.
චෙක් පත ලැබෙනකොට මගේ ණයගෙතිය මොකද වෙන්නේ? අඩු වෙනවා 12000කින්. බැංකු වැඩි වෙනවා අන්න 12000කින්. ඔන්න චෙක් පත ලැබුණා. ඒක අගුරු වෙනකොට රිවර්ස් කරන්න. කොහොමද රිවර්ස් වෙන්නේ? බැංකු අඩු වෙලා 12000ක්. ආයි ණයගෙතිය වැඩි වෙනවා කීයද? 12000. ඔන්න රිවර්ස් කරන්න. හරිද? ඔන්න රිවර්ස් කරන්න. ඊළඟට නම් වෙනකේ කියනවා අයිතිකරු අතිරේක ප්‍රාග්ධනීය ලෙස 90000ක් තැන්පත් කරලා තියෙනවා. එතකොට අමතර ප්‍රාග්ධනය 90000ක් තියෙනවා පුතේ. අර සමන් මේ අයිතිකාරය සමන්නේ. සමන්තම පෞද්ගලික ප්‍රයෝජනීය සඳහා 45000 චෙක් පතක් බැංකුවට ඉදිරිපත් කර මුදල් කරගත්තා කියනවා. මෙන්න ගැනීමි. හරිද? ඔන්න උදේ අපි ගනුදෙනු 10 වාර්තා කරා. ඉතින් ඔයාට කියන්නේ ඔය ගනුදෙනු 10 වාර්තා කරන්න කියලා විතරයි. හරිද? එතනින් එහා අතිරේක තොරතුරු තිබ්බයි කියලා වාර්තා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම වුන්නේ නැහැ. පැහැදිලිවම කියනවා ආරම්භක සටහන් සහ අදාළ ගනුදෙනු 10 සමීකරණයේ ගොඩනගන්න. මොනවද සමීකරණයේ ගොඩනගන්න? දැන් ඊට පස්සේ ආනවා සුද්ධවත්කම් ඇසුරෙන් ලාභයයි අතිරේක තොරතුරු ප්‍රයෝජන ගැන පසු නිවැරදි ලාභය. එනමුත් මේ මෙතන ඔයා ලාභය හොයන්නේ අතිරේක තොරතුරු ප්‍රයෝජන ගන්න කලින්. හරි මූල තත්ත්වයක් හදන නිසා මේ සෑම තීරුවකම පුතේ අන්න පල්ලෙහාට එකතුව ගන්න ඔයා. සෑම තීරුවකම පල්ලෙහාට ගන්න. මට අරන් දෙන්න පුතේ පුළුවන් නම් හිමිකම කොච්චරක් එනවද කියලා. බලන්න පුළුවන් ඔයාට හිමිකම් කොච්චරක් එනවද? අදලු බලන්න හිමිකම් කොච්චරක් එනවද කියලා. අර හිමිකම් කොච්චරක් එනවද? හිමිකම 7,15,000යි 7,09,000යි කියලා උත්තර දෙකක් තියෙනවා. හරි 7,15,000 ඒතර ලාභ සමීකරණය ලියන්න බෑ. මම මෙතන ගන්නම්. මෙන්න සුද්ධ ලියන්න. සුද්ධ ලාභය හෝ අලාභය සමානයි මොකද පුතේ? අග ප්‍රාග්ධනය 7,15,000යි මුල ප්‍රාග්ධනය 1,06,යි. ඒතර ගැණිලි කීයක් තියනවද? ගැණිලි පුතේ මේ ගානේ තියනවා බලන්න. ගැණිලි තියනවා එකතුව කීයද? 45,000යි ගැණිලි. අමතර ප්‍රාග්ධනය කීයද? 90,000යි. මෙන්න මෙයා මට සුළු කරලා දෙන්නකො. මට සුළු කරලා දෙන්නකො කීයක් එනවද? නෑ. උතන අහන්නේ අතිරේක තොරතුරු දාන්න නැතුව. අතිරේක තොරතුරු දාන්න නැතුව තමයි ලාභය අහන්නේ. කීයක් එනවද? අතිරේක තොරතුරු දාන්න නැතුව තමයි ලාභය අහන්නේ. හරි. හරි. කී දෙන්නේ? 70,000. මෙයා 70,000 ඉන්නේ. මෙයා 70,000. ඔය අහන්නේ අතිරේක තොරතුරු දාන්න නැතුව ලාභය. දැන් ඊට පස්සේ අහනවා අන්න අතිරේක තොරතුරු සැලකිල්ල ගත්තට පස්සේ අර අතිරේක තොරතුරු සැලකිල්ලට ගත්තට පස්සේ අපෙන් අහනවා කීයක්ද කියලා. දැන් පුතේ බලන්නකෝ මේ ගානේ තියෙනවා අතිරේක තොරතුරු. මොනවාද? මෙන්න. ඔයාට අතිරේක තොරතුරු දීලා තියෙනවා පුතේ. මෙන්න මේ තුන. දැන් ඔය තුන සැලකිල්ලට ගත්තට පස්සේ අපිට කියනවා ලාභය නිවැරදි ලාභ ලේඛනයක් පිළියෙල කරන්න. ඔය අහන්නේ ලාභ සංශෝධන ලේඛනයක් පුතේ. එහෙනම් ඔය අතිරේක තොරතුරු පාවිච්චි කරලා අන්න අපි හදනවා මොකක්ද? ලාභ සංශෝධන ලේඛනය. හරිද? එතකොට මම මේක මකන්නම්. මෙන්න මේ ටික මකලා මම හදනවා ලාභ සංශෝධන ලේඛනය. හරිද? හරි. මෙන්න මගේ ලාභ සංශෝධන ලේඛනය. හරි. මේ විදිහට ලාභ සංශෝධන ලේඛනය අපි ගන්නවා මෙතන දී ඇති සුද්ධ ලාභය. අන්න දී ඇති සුද්ධ ලාභය උදේ කීයද? 70,000. දාන්න.
දී ඇති ශුද්ධ ලාභය කීයද 70. හරිද? දී ඇති ශුද්ධ ලාභය 70 නම් එකතු කරන්න අඩු කරන්න මට ලැබෙනවා නිවැරදි ශුද්ධ ලාභය. ගන්නදී නිවැරදි ශුද්ධ ලාභය බලන්න කීයක් එනවද කියලා. එතකොට දැන් නිවැරදි ශුද්ධ ලාභය කොහොමද අපි හොයන්නේ? දැන් ඔතන පුතේ ඔයාලට අතිරේක තොරතුරු දෙනවා. අන්න අතිරේක තොරතුරු මොකද කරන්නේ? ඔයා පාවිච්චි කරන්න මේ වැඩේට. ඒතර අතිරේක තොරතුරු වල තියෙනවා නම් ආදායමක් හෝ වියදමක් ආදායමක් නම් එකතු වෙනවා වියදමක් නම් මොකද වෙන්නේ? අඩු වෙනවා. බලන්න පුතේ එහෙනම් මෙන්න 22 මාර්තු මාසයට අදාළ 7000ක දුරකථන විල්පත් ලැබී ඇත්තේ 2022 4/10 වන දිනය. දැන් 4/10 ලැබුණට මේ මාසෙ බිලනේ මාර්තු මාසෙ බිල කියන්නේ මොකක්ද පුතේ? වියදම. අන්න එහෙනම් අඩු කරන්න කීයද? දුරකථන 7000යි. දාන්න දුරකථන 7000යි. දුරකථන කීයද? 7000යි. දාන්න දුරකථන 7000යි. හරිද? ඊට පස්සේ දෙවෙනි එකේ කියනවා ව්‍යාපාරයට අයත් දීපල පිරියත උපකරණ වාර්ෂිකව ගත් මිල මත 10%ක් ක්ෂය කරනු ලැබේ. මේ උපකරණ ගත් මිල මත 10%ක් ක්ෂය කරන්න කියනවානේ. ඒතරපුදී අපි උපකරණ අරන් තිනවා අවස්ථා දෙකක. පරිගණක තිනවා 1.75යි උපකරණ අරන් තිනවා 60/10යි. ඒතර ඔක්කොම පුතේ 1.75යි 65/10 කියන්නේ 2.40යි. අන 2.40 පුතේ 100%ක් මේ ගාන හදන්නේ මාර්තු මාසෙට මාසෙකට ෂය බලන්න. එහෙනම් 2.40ට 100%ක් මාසෙකට බලන්න ඔයා කීයක් වෙනවද? 2.2000යි ෂය දාන්න ෂය කීයද? 2000යි. දාන්න ෂය 2000යි. ඔන්න ෂය එනවා 2000යි. හරිද? ෂය 2000යි. හරි. ඔන්න එකක් හරි. හරිද? හරි. ඊට පස්සේ මාර්තු මාසයේ එවන ලද බැංකු ප්‍රකාශනයේ පහත තොරතුරු දක්නට ලැබේ කියලා පුතේ. බැංකු ගාස්තු තියෙනවා, ස්ථාවර නියෝග මත රක්ෂණය තියෙනවා, ඍජු ප්‍රේෂණ ආයෝජන ආදායම තියෙනවා. ඉතින් පුතේ ඕවා මොකද වෙන්න ඕන? දැන් ඔය කියන්නේ පුතේ ආදායම් වියදම්නේ නේද? බැංකු ගාස්තු කියන්නේ වියදම. රක්ෂණ ගාස්තු කියන්නේ වියදම. ආයෝජන ආදායම් කියන්නේ ආදායම. ඔන්න ඕවා බැංකු ප්‍රකාශයේ තිබ්බට අපේ මුදල් පාලනේ කියන්නේ දාන්න එහෙනම් බැංකු 2000යි. බැංකු ගාස්තු රක්ෂණ 18,000යි. ආයෝජන ආදායම කීයද? 25000යි. එහෙනම් මෙයා 25000යි. එතන එනවා 95000ක්. 95000න් මෙතන 7000යි 9000යි 11000යි 11000යි 29000ක් ගියා නම් අන්න අඩු කරලා ගන්න උතේ උත්තරේ 66000ද බලන්නේ. අන්න 66000 අපිට නිවැරදි උත්තරේ ළමයි දාන. අර 66000ක් නිවැරදි උත්තරේ එනවයි කියලා. හරිද? උත්තර 66000ක් උතේ නිවැරදි උත්තරේ ලැබෙනවා. හරිද? හරි. ඔන්න ඒකත් හරි උතේ. දැන් අන්තිම ප්‍රශ්නමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කරන්න. දැන් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදනකොට පොඩි ශේෂ ටිකක් වෙනස් වෙන්න ඕන. ඇයි හේතුව? දැන් ඔය දැනට ඔයා එකතු අරගෙන තියෙන්නේ මොකක් බලලාද? අතිරේක තොරතුරු බලන්න කලින්. ඒතර අතිරේක තොරතුරු නිසා ඔයාගේ තියෙන ශේෂ මොකද වෙන්නේ? ඔය වෙනස් වෙනවා. ඒක නිසා හරි රූල් කරන්න ඔයා මූල්‍ය තත්ත්වය. එතන මූල්‍ය තත්ත්වය හදනකොට අපි අතිරේක තොරතුරු සැලකිල්ලට අරගෙන තමයි අන්න මූල්‍ය තත්ත්වය හදන්නේ. හරි රූල් කරන්න ඔයා මෙන්න ඔයාගේ උතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මෙන්න දාන වෙනසින් මොනයි? අර මෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
චංගමනෝවන වත්තම් චංගම වත්තම් ප්‍රාර්ථනය ධන සුද්ධ ලාභය ඍණ ගැනීමි ධන අතිරීක ප්‍රාර්ථනය ජංගම වගකීම ඔන්න අපේ මූල තත්ත්ව ප්‍රකාශය. ඕ බැලන්ස් කරලා උත්තරේ දීලා තියෙනවා. බලමු ආ උත්තරය හරියද කියලා. හරි. 8,18000ට බැලන්ස් කරන එක ළමයි උත්තරයක් දාලා තියෙනවා අපිට. හරි. හරි. ඔන්න උදේ අපි ආකෘතිය මුල් කරගත්තා. හරිද? හරි. හරි. දැන් ඔය ආකෘතියේ පුතේ අපි අගයන් ටික දාන්න වෙන්නේ. මොනවද අගයන් දාන්නේ? දැන් ඔය දානවා දීපල පිරිත උපකරණ. දීපල පිරියත හා උපකරණ. ඒතකොට දීපල පිරියත හා උපකරණ පුතේ දැන් අපි පල්ලෙහාට එකතු කරනවා 2,40,000යි. හැබැයි දැන් අපි මෙන්න ෂෙයා වැලුවා කීයද? 2000. ඒතකොට 2,40,000යි ඔය 2000 අඩුනාම අන්න 2,38,000 පුතේ මෙතනට ඉන්නේ. දාගන්න දීපල පිරියත උපකරණ කීයද? 2,38,000යි. හරිද? 2,38,000. පැහැදිලිද? උන්නේ කවුද පැහැදිලිව දාගත්තා. 2,38,000. හරි. ඊට පස්සේ තොගේ නම් ළමයි අවුලක් නැහැ. ආපු ගාන තමයි. තොගේ පොඩ්ඩක් ගන්න කී දාලා. තොගේ ආවේ කීයද? තොගේ ආපුත්‍රි දාන්න පුතේ. තොගේ කී දාලා. දැන් ඔය සමීකරණේ පල්ලෙහාට එකතු කරානේ. මේ පල්ලෙහාට එකතු කරාම ආපු උත්තරේ කීයද? 1,15,000 වෙන්නේ. 1,15,000. හරි. හරි. ඊට පස්සේ ණයගැති පුතේ වෙනස් වුණේ නෑ නේද? ණයගැති වෙනස් වුන්නේ නෑනේ. අතිරේක තොරතුරු නිසා ණයගැති ශේෂයත් මට දෙන්න කීයද ආවේ? කීයද ආවේ? ණයගැති 63,000 වෙනවා කියන්නේ. 63,000. බැංකු ශේෂය පුතේ වෙනස් වෙනවා. ඇයි හේතුව? දැන් බැංකු ශේෂය වෙනස් වෙන හේතුව තමයි අපි හරිනම් හදන්න ඕන සංශෝධන මුදල් පාලන. ඔන්න අපි හදනවා සංශෝධන මුදල් පාලන කියනවා. මට දෙන්නකෝ ඔයාගේ ඔය බැංකු තීරුව එකතු කරාම කීයක් ආවද? ආපු ශේෂය පොඩ්ඩක් දෙන්නකෝ. බැංකු තීරුව එකතු කරාම ආපු ශේෂය තියෙනවා. අන්තිම උත්තරේ නෙමෙයි. බැංකු ශේෂය එකතු කරාම ආපු උත්තරේ 3,97,000. බැංකු ශේෂය එකතු කරාම ආවේ 3,97,000 තියෙනවා. අර 3,97,000. එතකොට පුතේ මේ අතිරේක තොරතුරු තියෙනවානේ. අතිරේක තොරතුරු වල තුන්වෙනි එකේ කියනවා මාර්තු මාසයේ බැංකු ප්‍රකාශනයේ පහත සඳහන් තොරතුරු දක්නට ලැබුණි. ඒ කියන්නේ ඔය දරුවෝ අපි බැංකු ප්‍රකාශනය ආවට පස්සේ තමයි මේ කාරණා තුන දැනගත්තේ. ඒතර ඔය කාරණා තුන මේක ඇතුලේ ගැලපුවේ නැහැ. අන්න එහෙනම් ගලපන්න ඕන. ඇයි? අපි මූල තත්ත්වයේ පෙන්වන්නේ සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය. කී දෙනා දාන්න බැංකු ගාස්තු 2,000යි. රක්ෂණ කීයද? 18,000යි. ආයෝජන ආදායම කීයද? 25,000යි. මෙන්න මේ තුන දාලා මට මෙයා බැලන්ස් කරලා දෙන්න. ඔන්න සංශෝධන මුදල් පාලන ශේෂය තමයි මෙතන අපි පෙන්වන්නේ. අපි හදන මූල තත්ත්ව ප්‍රකාශනයේ අර අපි හදන මූල තත්ත්ව පෙන්වන්නේ ඔන්න ඔය ශේෂය 3,95,000යි. 3,95,000 වෙනවා විතේ ඔන්න සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය. පැහැදිලි වැඩි. හරි. ඔන්න ඒකක් ගුණ. තාම වැඩි තියෙනවා. හරි. ප්‍රාග්ධනයේ පෙන්වන්නේ පුතේ අනිවාර්යෙන් ආරම්භක ශේෂය. ආරම්භක ශේෂය මට මතකයි ලක්ෂ 6ක් තිබ්බා. ප්‍රාග්ධනයේ අනිවාර්යෙන් ආරම්භක ශේෂය මොළදී තිබ්බා. ඊට පස්සේ සුද්ධ ලාභය ආවීති 66000යි. නිවැරදි සුද්ධ ලාභය 66000යි. ගැණිලි 45000ක් තිබ්බා. අමතර ප්‍රාග්ධනයේ 90000ක් තිබ්බා. අන්න මේ ටික මෙතන ගන්න දෙය සුළු කරනවා. හරිද? මෙයා 2.38යි
මේ එකතු මෙතනට දාලා ගන්න මුලුවක්කම් ඊට පස්සේ උදේ ප්‍රාග්ධනයේ ශුද්ධලාභ යොමු කරලා ගැණී අඩු කරා අතිරේක ප්‍රාග්ධන යොමු කරලා ගන්න උත්තරේ මෙතනට අන්න ජංගම වගකීම් වල පුතේ මොනවාද තියෙන්නේ මට දෙන්නකෝ ජංගම වගකීම් වල එකතුව කීයක් ආවද කියලා පල්ලෙහාට ජංගම වගකීම් වල එකතුව කීයද ආවේ ලක්ෂයයි අර එකම එක අතිරේක තොරතුරක් තිබ්බ මතකද ඔයාලට මොකක්ද මාර්තු මාසයේ දුරකථන බිල අන්න 7000ක් කිව්වා නේද එතකොට ඔය තීරුයාපු ලක්ෂයට අර 7000 මොකද වෙන්න ඕන එකතු වෙන්න ඕන ඇයි එකතු වෙන්නේ අපි තාම පුතේ මේ දුරකථන බිල ගෙවලා නෑ ගෙවන්න තියෙනවා අපි කියනවා මොකක්ද ඒකට ගෙවිය යුතුයි කියලා අන්න ගෙවන්න තියෙනවා කොහේනම් කීයද 1,70,000ක් හරි දැන් මම ගත්තේ මේ ඔයා දීපු ශේෂ වල තමයි වෙනස්කම් ටික කරලා ගත්තේ හරි මට දෙන්න පුතේ ජංගම වත්කම් වල එකතුව කීයක් එනවද ජංගම වත්කම් වල එකතුව කීයක් එනවද හරි ජංගම වත්කම් වල එකතුව කීයද පුතේ ජංගම වත්කම් වල එකතුව අදුලන් උත්තර ගන්නද ජංගම වත්කම් වල එකතුව කීයද ජංගම වත්කම් මේ තුන මට මේ තුන එකතුව ජංගම වත්කම් වල එකතුව ඔය 1,15,000 3,95,000 63,000 කියන තුනේ එකතුව කීයද 2,17,500 2,17,500 කියනකොට මේ තුන චුට්ටක් බලන්නකො 500ක් ඉන්නේ නැහැ එක කේස් එක 5,73,000ක් එනවා කියනවා අන්න ඒ උත්තරේ හරියටි 8,11,000ක් එනවා 5,73,000 8,11,000ක් මෙන්න මේ සෙට් එක තුනට උත්තේ උත්තරයක් දෙන්න ඕනේ දැන් අගශේෂයේ කීයක් වෙනවද ප්‍රාග්ධනයට ශුද්ධ ලාභ එකතු කරලා ගැණි අඩු කරලා අතිරේක ප්‍රාග්ධන එකතු කරාම කීයක් වෙනවද ඒතර ගන්න මුළු හිමිකම 7,11,000ක් කියනවා 7,11,000ක් හරියවනවා දැන් මොකක්ද ගත්තේ නැත්තේ ඔක්කොම ගත්තා නේ 7,50,000 මෙතන එකතු කීයද නම් කොහේ යන එක වැරදිලා තියෙනවා මුදල් බැංකු ශේෂය 4,02,000ක් තියෙනවා බැංකු ශේෂය වැරදි 4,02,000 thank you බැංකු ශේෂය 4,02,000ක් තියෙනවා දැන් ඊට මට උත්තරේ දෙන්න උත්තර එන්නේ 0.0.8යි 8,18,10යි මෙතන උත්තරේ පොඩ්ඩක් දෙන්න මේ ජංගම වත්කම් සෙට් එකේ 8,18,10 එනවනම් ජංගම වත්කම් කීයද දෙන්නේ 4,02,000යි එතන 10.1ක් ඉතුරුයි 8යි 5,80,000 දෙන්නේ 5,80,000ක් කියනෝනේ ඔන්න උදේ ගන්න හරි ඔන්න ගන්න එතකොට දරුවෝ මේ අපි ඔන්න 6 වෙනි පේපර් එක 100%ක්ම නිවැරදිව කරලා ඉවර කරා හරිද දැන් ඕකේ රෙකෝඩින් එක අපේ ළමයි වෙද්දා වගේ ඔය ක්ලාස් එකේ Gmail එක ලැබෙනවා වගේ රෙකෝඩින් ටික ලැබෙවි හරි ඉතින් ඉරිදා දවස්වල ඔය පේපර් ක්ලාස් එක යනවා ඔයාට ඉලින ළමෙක්ට යාළුවන්ට සම්බන්ධ කරලා ලින්ක් එක දාන්න අර ඇවිල්ලා ඔය
අපි හිතමු සමහරවිට අපි හිතන පොරවල් අපිට මේක පුළුවන් ගියමක් නැහැ කියලා. අපි හදන්න ගියාම තමයි අපි හිර වෙන්නේ. මොකුත් ඕනේ නැහැ. අර බැංකු සැසුම් ගන්න යාළුවෙක්ට දෙන්නකො. එයා කොච්චර හිරවනද කියලා බලන්න. නිසා අපි මේවා හදන තරමට තමයි පුතේ වැඩ කරන්නේ. අපි පන්තියේ මාසෙකට MCC එක ටියුට් එකක් යනවා. අර ටියුට් එකේ බහුවර්ණ තියෙනවා 60 70. බහුවර්ණ 150 200ක් කරනවා. මෙතන කරනවා. ඉතින් අපිත් එක්ක ඉන්න ළමයෙක් බහුවර්ණ ප්‍රශ්න 300ක් විතර මාසෙට කරනවා. මාසෙට. අර ඉතින් එහෙම කරලා තමයි ප්‍රතිඵල හදන්නේ. නැතුව ප්‍රතිඵල හදන්න බෑ පුතේ. නිසා ගානක් දෙකක් හදු පරිදි ප්‍රතිඵල හැදෙන්නේ මෙතන ළමයි බහුතරයක් ඉන්න අපිත් එක්ක ඉන්න අය. රැ ඉන්නකම් මහන්සිලා වැඩ කරන ළමයි. පාන්දර එකටත් දෙකටත් වැඩ කරන ළමයි. අර ඒ නිසා පුතේ මේ ප්‍රතිඵල එන්නේ එහෙම වැඩ කරොත් තමයි දැන් අපිත් එහෙමයි. පේපර් ක්ලාස් එන සෙට් එකක් යනවා ඉතින් 22 23 අර එහෙම වැඩ කරන නිසා තමයි ප්‍රතිඵල වහින්නේ නැත්තම් කාර්යවත් ප්‍රතිඵල වහින්නේ නැහැ. පැහැදිලිද? හරි. එහෙනම් බොහොම ස්තුතියි සර් කැපේ වීමට. හරිද? එහෙනම් අපි ඊළඟ දවසේ හම් වෙනවා. හෙට පොය දවසේ මම කියන්නම් තීරි ක්ලාස් එක තියෙනව නැද්ද කියලා පුතේ. පොය දවසේ නිසා. හරිද? අපි වාගේ 23 පළවෙනි ගෲප් එකේ තීරි එක තියෙනවා හෙට 3ට. හරිද? පොය නිසා පොඩ්ඩක් එහාම යන්න පුළුවන්. බොහෝ දුරට තියෙනවා ළමයි. අනිවාර්යයෙන් තමයි උත්සාහ කරන්න. ඔන්ලයින් යන්නේ. ළමයි විතර මාත් විතර එසා ක්ලාස් එක තියෙනවා. ඊට පස්සේ ඊයේ තිබ්බා පළවෙනි ගෲප් එකේ ක්ලාස් ටික නිසා පිළිවෙලට පන්ති වලට ජොයින් වෙන්න. හරිද දරු? ජයව උසන්නයි. yes we